හරි. සුළු මුදල් පොත අපේ ඊළඟ මූලික පොත. දැන් මුදල් පොත කතා කළා. හොඳට හම්බන් දෙන්න ඕනේ. හැම වෙලේම පාඩමක් කියන අවස්ථාවේ හොඳට හම්බන් දීම කරන්න ඕනේ. නැත්තම් ගිලින් තේරුම් ගන්න බෑ. සුළු මුදල් පොත කියලා කියන්නේ මූලික පොතක්. එහෙනම් මොකක්ද මේ සුළු මුදල් පොත කියලා හොඳට හම්බන් දෙන්න. සාමාන්‍යයෙන් සුළු මුදල් පොත කියන මූලික පොත හැම ව්‍යාපාරිකම දක්න ලැබෙන මූලික පොතක් නෙමෙයි. සුළු මුදල් පොත කියන්නේ මුදල් පොතටම අදාළ වෙන මුදල් ගණිතය තමයි ඒක ලියන්නේ සුළු මුදල් පොත. වචනේ තේරෙනවා ඒක සුළු මුදල් පොතක් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක නිතර සිද්ධ වෙන ගණිතය. ව්‍යාපාරයක නිතර සිද්ධ වෙන සුළු ගණිතය වේදන් තියෙනවා නම් ඉතා කුඩා වටිනාකම් සහිත ගණිතය ව්‍යාපාරයක නිතර සිදු වෙනවා නම් ඒගොල්ලන්ගේ පහසුව තකා පුළුවන්කමක් තියෙනවා ප්‍රධාන මුදල් පොතට අමතරව සුළු මුදල් පොතක් පවත්වාගෙන යන්න. මොකද ගන්න තේරෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරයේ කැමති නම් තමයි එහෙම කියන්නේ. මේ ව්‍යාපාරෙට පොඩි ගණන් මුදල් පොතේ ලියන එක ගැටලුවක් නැත්නම් ඒකල සුළු මුදල් පොතක් හදන්නේ නැහැ. තේරුම් ගන්න. නමුත් මුදල් පොත කියන මූලික කොට හැම ව්‍යාපාරයකම අනිවාර්යයෙන්ම තියෙනවා. සුළු මුදල් පොත කියන එක හැම ව්‍යාපාරයකම අනිවාර්යෙන් තියෙනවයි කියලා ඔයගොල්ලෝ හිතන්න එපා. ඒ ව්‍යාපාරේ කැමති නම් ඒ ව්‍යාපාරේ ගණිතන වල ස්වභාවය අනුව තමයි ඒගොල්ලෝ සුළු මුදල් පොතක් පවත්වාගෙන යනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක්. ව්‍යාපාරයක මහා පරිමාණ ගණිතන සිදුවන ව්‍යාපාරයක් ගැන හිතන්න. ඒගොල්ලන්ගේ විශාල ගණිතන සිද්ධ වෙන්නේ ගැනුම් කිව්වත් ලක්ෂ ගණන්. විකුණුම් කිව්වත් ලක්ෂ ගණන් වලින්. හරිද? ලොකු වටිනාකම් සහිත තමයි ගැනුම් විකුණුම් සිදු වෙන්නේ. ඒගොල්ලන් ගණිතන මහා පරිමාණ සිදු වෙන ව්‍යාපාරයක පොඩි වියදම් විතර සිද්ධ වෙනකොට මුදල් පොතේ හර පැත්තේ බැල පැත්තේ ඉතාමත් ලොකු වටිනාකම් ලිය වෙන අවස්ථාවක චූටි වියදම් සිද්ධ වෙනවා නිතර. පොඩි වියදම්. අපි හිතමු ගිනි පෙට්ටියක් ගත්තා. රුපියල් 5යි. කඩේට ගිනි පෙට්ටියක් ඕනේ වෙනවා. හිතන්න මේක සිල්ලර වඩු කඩයක් නෙමෙයි මොකක් හරි වෙනසක් හිතන්න. එයාට ගිනි පෙට්ටිය ගන්න වෙන කඩේකින්. එතකොට ඒක පොඩි මුදලක්. එතකොට ඒගොල්ලන්ට මේ ලොකු ගණන් අතර පොඩි මුදල් ලියන්න ගියාම නිකන් හරි නෑ වගේ. ඒක බැලන්ස් කරන්න ගියමත් අවුලක් වගේ. අර පොඩි ගණිතුන් නිසා නිකන් මුදල් වලට නිකන් දීර්ඝ වෙනවා වගේ කියලා දැනෙනවා. පොඩි ගැටලුවක් නැති වෙනවා. මම උදාහරණයක් කියන්නම් මේ තේරුම් කරගන්න. මේ සුළු මුදල් පොත හදන්න ඕන කොයි වගේ ව්‍යාපාරයක් මම කියන තේරුම් ගන්න එහෙම උදාහරණ දෙන්න. අපි ගමු රත්තරන් බඩු අලෙවි කරන ව්‍යාපාරයක්. ස්වර්ණාභරණ අලෙවි කරන ව්‍යාපාරයක් ගැන ස්වර්ණාභරණ අලෙවි කරන ව්‍යාපාරයක් ස්වර්ණාභරණ කියන්නේ රත්තරන්නේ. රත්තරන් කරපුවා සෝර තේරෙනවා මිලාදිකයි කියලා. ඒ කියන්නේ ඇයි රත්තරන් ඔච්චර ගණන් කියලා අහන්නේ? ඒ අහන්නේ මිලාදික නිසා. රත්තරන් ගණන් ඇයි? මලකඩ ගන්න නැති නිසා. ඒක දන්නේ නැහැ. ඇහුවොත් කවුරු ඇහුවොත් කියන්නේ රත්තරන් ඔච්චර ගණන් මලකඩ කන්නේ නැති නිසා. මල නොබැඳෙන නිසා. හරිද? එතකොට සම්බාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් ගත්තොත් රම්බාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික වල තේනවා රම්බාණ්ඩ මිලදී ගත්තාම රම්බාණ්ඩ ගැනුම් කියලා රුපියල් 3000යි 4000යි 5000යි කියන වටිනාකම වැඩිද? 3000 රම්බාණ්ඩ ගන්න මේ විකුණ රම්බාණ්ඩ සාප්පුවක් නෙමෙයි කතා කරන්නේ. සමහර කෝටි ගණක් වෙන්න පුළුවන් රම්බාණ්ඩ ගැනුම්. හරිද? අපි තුන් ලක්ෂ 20ක් කියමු. රම්බාණ්ඩ ගැනුම් ලක්ෂ 20ක්. දැන් මම මුදල් පොතේ බැලපැත්තේ ගැනුම් කියලා ලක්ෂ 20ක් කියනවා. ලක්ෂ 20ක් නේද වැරදි. ලක්ෂ 20ක්. එතකොට අපි තුන් රම්බාණ්ඩ විකුණුම් කියලා ඒගොල්ලන් දුන්නොත් රම්බාණ්ඩ විකුණුම් කිව්වට පස්සේ රුපියල් 100 200 රම්බාණ්ඩ විකිනවද? රුපියල් 2000 3000 රම්බාණ්ඩ විකිනවද? නැහැ. ඒකත් ලක්ෂ ගණන් වලින් එන්න පුළුවන්. 1,50,000යි. කෙනෙකුට විකුණුවා 1,50,000යි. මගුල් ගෙයක් තියෙන මගුල් ගෙදරට අවශ්‍ය රම්බාණ්ඩි ගන්නවා මනමාලේ කරමාලේ ගත්තා මුදු දෙක ගත්තා චේන් එකක් ගත්තා රුපියල් ලක්ෂ 5ක් විතර ගියා. මොනේ වැඩේ? ඉතින් එක ගන්න දෙනුවක් එක පුද්ගලෙක් එක්කම ලක්ෂ ගාණයි. හරිද? සාමාන්‍යයෙන් පොඩි රුපියල් 5000ට අඩු ගන්න දෙනවා අඩුයි සාමාන්‍ය රම්බාණ්ඩ එච්චර බාල නැහැ අඩු නැහැ. චූටි පංචාවිද්‍යාව චූටි කරාබෝකය ගත්තොත් තමයි රුපියල් 6-7,000ට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා තේරෙනවා 100 200 1000ට අඩු ගණන් කොහොමද මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒතර මේ මුදල් පොත ගත්තාම ලක්ෂ ගණන් කෝටි ගණන් තමයි බැලන්ස් කරාම ඉන්නේ. ලොකු මුදල් ගණිතෙන් සිද්ධ වෙන්නේ. හැබැයි මේ මහා පරිමාණ මුදල් පොතේ මුදල් ගණිතන අතර නිතර සිද්ධ සුළු වියදම් තියෙනවා. නිතර සිද්ධ සුළු වියදම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන්
ඔය පිටකොටුවේ කොළඹට ගියාම හෙක්ටිවීදිය කියලා කිව්වම හෙක්ටිවීදිය තියෙන තනිකරම රම්පාන අලෙවි කරන වෙළඳ සැල්. රම්පාන අලෙවි කරන වෙළඳ සැල් තියෙන්නේ. එතකොට ඕ වගේ තැනක එක දිගටම තියෙන රම්පාන අලෙවි කරන්නේ. ඒකට එයාලා අපි තුමු ඔය වගේ තැනක ඔයගොල්ලෝ දන්නවා කොළඹ වගේ තැනක මුගක් පිට හිඟන්න වැඩිපුර ඉන්නවා. හිඟන්න කියන්නේ හිඟා කමින් ජීවත් වෙන යාචකයෝ වැඩිපුර ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පුරුද්දක් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් කඩයක් ඉස්සරහට අත දික් කරලා කීයක් හරි ඉල්ලගන්න. දැන් හිතන්න මේ රම්බාණ්ඩ මේ තියෙන විකුණන වෙනසලක් ඉස්සරහ ඉගන්නේ කියලා උදේ පාන්දර අත දික් කරන්නේ. කීයක් හරි ඉල්ලනවා. එතකොට මේ මිනිස්සයාගේ අතේ කීයක්වත් තිබෙන ත මිනිස්සයා යන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන්ම ඒ කඩේ මෙයාට රුපියලක් හෝ දෙකක් දෙන්න වෙනවා. රත්තරන් බඩු වලින් කියලා කියලා හිඟන්නගේ අතේ පවුමක් කියන්නේ නැහැ. හිඟන්නගේ අතේ පවුමක් කියන්නේ නැහැ. මේ කරම්පලයන් කියලා. චේන් එකක් එහෙම තියන්නේ නැහැ. රුපියලක් දෙයි. රුපියල් දෙකක් දෙයි. ඊට වැඩි දෙන්නේ නැහැ. හුඟක් වෙලා. ඉතින් ඔය වගේ හිඟන්න 10ක් 15ක් දවසකට එනවා වෙන්න පුළුවන්. ඔය හැමින් ගන්නට රුපියල ගානේ දුන්නත් රුපියල් 10ක් යනවා. 10 දෙනෙක් ආවොත් එහෙම. ඉතින් ඕක ඒ හිඟන්න කෙටත් වෙනවනේ. හිඟා කරන ජීවත් වෙන්නේ යන්නෙනකන් යන්නෙත් නැහැනේ. ඉතින් පන්න ගන්න කියා කර දෙන්න ඕනේ. ඒක නිසා පුරුදු වෙච්ච ඒ හිඟා කමින් ජීවත් වෙන පුද්ගලයෙක් එතන හැමදාම ඉන්නවා. ඒ දිනපතාම හිඟන්නන්න රුපියල ගානකට මේවට දෙන්නේ නැහැ. දැන් මෙයාලගේ මුදල් පොතේ හිඟන්නට දුන්නත් කඩේ ලාච්චුවෙන් දෙනවා නම් මුදල් පොතේ ලියන්න එපා. කඩේ ලාච්චුවෙන් නම් මේ ගණිතනුව කරන්නේ. ලියන්න එපා. ඉතින් වැඩ කරන සේවකේ තමන්ගේ පර්ස් එකෙන් මේක කියලා දෙනවද හිතන්න බෑනේ හැමදාම. ඒක ආයතනයට වැඩ කරන මිනිස්සු දෙන්නේ නැහැ. ඉතින් ආයතන ප්‍රධානියා තමයි සිද්ධ වෙන්නේ මේ දේ කරන්න. එතකොට අපි හිතුව මේ තිනියන් මුදල් පොත කියලා. මේ තිනි මුදල් පොත. එතන මෙයා මේකේ විකුණුම් කියලා ලියනවා 1,50,000. මෙයා මේකේ ගැනුම් කියලා ලියනවා 1,20,000. එතකොට අපි තුමු ඕ වගේ නිතර ගන්නවා. මෙතන බින්දුව කඩුන්නේ 120ක් මං කිව්වේ. අපි තුමු ආයෙ ගත්තා කියලා 1,15ක ගැනුම්. ගත්තු රත්තරන් වල ලොකු ගණන් එක චේන් එකක් කරගන්නේ රත්තරන් වල ගන්නන විතර චේන් 10ක් ගන්නවා. අපි චේන් එකක් ගන්න ගියාම මේගොල්ලෝ චේන් පෙට්ටියක් අපිට ඉහළ වෙන්නනවා. අපි කරාබ් ගන්න එක කරාබ් පෙට්ටි දෙක තුනක් ඉහළ වෙන්නනවානේ. එතකොට ඒගොල්ලන් අපි ගන්න එකක් නේද ඒගොල්ලෝ විකුණන ගන්න විශාල ප්‍රමාණයක්. එතකොට සමහර කෝටි ගණන් වලින් සම්බාන මිලදී ගන්නවා. ඒතර ඒගොල්ලන් විකුණුම් ආදත් ඒක විකුණුම් කියලා ඉතින් සමහරට වගේ ලොකු ගණන් තමයි ලියවෙන්නේ. ඔය අතරතුර හිඟන්න එක්ක ආවම ඔව් ටීචර් කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් කළා පන්තියෙන් ලීව් වුණා මොකක්ද මොනවද දැන කරේ. දැන් මේ සුළු මුදල් පොත ගැන විස්තර කියලා දෙන්න. සුළු මුදල් පොත ගැන විස්තර කියලා දෙන්න අහගන්න පස්සේ රෙකෝඩින් එක දැම්මම එඩිට් කරගන්න. මේ සුළු මුදල් පොත ගැන කියලා දෙන්න. සුළු මුදල් පොතක් කියලා කිව්වේ නිතර සිද්ධ වෙන සුළු මුදල් ගණන් ලියා තමයි පාවිච්චි කරන මූලික පොතක්. මම මේ උදාහරණයක් කිව්වා කොයි වගේ ව්‍යාපාර වලද සුළු මුදල් පොත අවශ්‍ය වෙන්නේ කියලා. සුළු මුදල් පොත හැම ව්‍යාපාරෙකම දැක්ම ලැබෙන්නේ නැහැ කියන එක මම එක්ක කතා කළේ. මම මේ කතා කරේ උදාහරණ සම්බාණ්ඩ අලෙවි ව්‍යාපාරයක් ගැන. ඇයි සම්බාණ්ඩ අලෙවි ව්‍යාපාරයක් මම උදාහරණ ගත්තේ උගන් තේරෙනවා එයාලේ ගනුදෙනු මහා පරිමාණ ගනුදෙනු කියලා. ඒතර මහා පරිමාණ ගනුදෙනු අතර නිතර සුළු විදන් සිද්ධ වෙනවා නම් මෙන්න මේ වගේ ව්‍යාපාර අපහසුයි ඒක මුදල් පොත ලියන්නේ. මම මේ කියන්නේ මේකයි. සම්බාණ්ඩ අලෙවි මේ රංගවාන කඩේ ඉස්සර හිඟන්නේ කාව දැන්. අද. එයාට පරිත්‍යාගය කියලා ලියන්නේ රුපියලයි. දැන් ඉතින් ලියපන්න රුපියල ඔය විදිහට ලියන්නේ පැකේ. තේරෙනවද දැන්? ඔන්න රුපියලක් ලියපන්. මොකද ලාච්චින් දුන්නා රුපියල වුණත් ඉතින් තේරිය යුතුයි. දැන් හිඟන්නට දුන්නා රුපියල. දැන් මෙයාගේ මුදල් පොතේ ලක්ෂ ගණන් කෝටි ගණන් අතරේ රුපියලක් ලියපන්. පරිත්‍යාගය කියලා. ඔන්න ඒ අතරතුර මේ ගන්නට ඕනේ වෙනවා ගිනි පෙට්ටියක් ගේන්න. ඇයි ගිනි පෙට්ටි? කඩේ ගිනි තියන නෙමෙයි. ගිනි පෙට්ටියක් ඕන කරන මොකද පහන් තියලා මුදුන් පැදලා උදේට කඩේ අරින්න ඕනේ. ඉතින් ගිනි පෙට්ටි ඉවර වෙලා. ඉතින් ගිනි පෙට්ටි නෑනේ රත්තරන් බඩු කඩේ රත්තරන් බඩු වික්කලා කියලා ගිනි පෙට්ටි රත්තරන්නේ නෑනේ. අපි ගිනි පෙට්ටිය ගිහලා කඩෙන් දෙනවා. ගිනි පෙට්ටි රුපියල් 5යි නම් රුපියල් 5ක් දීලා තමයි කඩෙන් ගිනි පෙට්ටි ගේන්නේ. දැන් මේ 5ක් ලාච්චින් ගියා ඒ රුපියල් 5ක් මේක ලියන්නේ බැහැ. ගිනි පෙට්ටි කියන්නේ බාන්නේ නෙමෙයි. ඒගොල්ලෝ ගත්ත පොඩි දෙයක් මේක. හරි ඉතින් මේවා ගිනි පෙට්ටිකින් නම් ලිය වෙන්නේ. හරි වියදමක් හරි වෙනස් වියදමක් කියලා මේක වෙනස් වෙන කිසි වීමකට තමයි දාගන්නේ වෙන්නේ. මොනවා හරි ඒ වගේ තියෙනවා. නිකම් මේ දැන් මෙතන වචනේ ලියන්නේ. ඕ වගේ පොඩි වියදම් සිද්ධ වුණොත් හරිද? සංග්‍රහ වියදමක් යනවා. සංග්‍රහ වියදම්. ඇයි මේවට සංග්‍රහ වියදම් යන්නේ? රත්තරන් බඩු කඩවලට සාමාන්‍ය සංග්‍රහ වියදමක් යනවා.
රත්තරන් බඩු කඩවල. මොකද රත්තරන් බඩුවක් අපි විදී ගන්න ගියාම කඩේකට ගියාම හිතන්නකෝ මංගල උත්සවයකට මගුල් ගෙදරට අවශ්‍ය රත්තරන් බඩු ටික ගන්න මනමාලිය යන. ඒතර ඒගොල්ලෝ ගිය ගාම අර හෙට්ටි වීදියට ගිහිල්ලා නෑ මොකද සාමාන්‍ය මේ ළඟ කියන කඩේට යන්නේ නැහැ වැඩිපුර ගන්න තියෙන නිසා හොඳම රම්බාන ගන්න ඉතින් යනවා ඒ වගේ තැන් වලට. මගුල් ගයක් වගේ තියෙනවා නම් අනිවාර්යෙන් මනමාලයට මුද්ද ඕනේ. මනමාලිගේ මුද්ද ඕනේ. මනමාලට පරමාලයක් ඕනේ. තව රම් බලු ඕනේ. තව දේවල් ගන්න ඕනේ. එක එක්කෙනාගේ වත්කම් අනුව ඒව ගන්න ගියොත් චේන් එකක් ඕනේ. ඕවා ගන්න ගියාට පස්සේ ඔන්න අපි අර සාමාන්‍ය ලක්ෂ ගණන් රම් වල වලට විදමක් යනවා සාමාන්‍යයෙන් ලොකු මුදල් ගැන තියෙන දැනගත්ත කෝටි ගණන් රම්බාන ගන්නවා වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවක ඔන්න රම්බාන ගන්න ගියාම ඒගොල්ලෝ දැන් රත්තරන් බඩු කඩේයි දන්නවා මම මේ ඇවිල්ලා තින්නේ ලොකු ගාණක මට ආදායමක් තමයි එන්නේ. මොකද දැන් ලොකු ගාණක බාණ්ඩයක් අලි වෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා. මනමාලයේ මුද්ද ගන්නකොට මනමාලයේ මුද්ද ගන්නකොට මනමාලයේ චේන් එක ගන්නකොට දැන් තේරෙන ලොකු ගාණක් යනවා කියන්නේ. මනමාලයේ කරමාලේ ගන්නවනේ ඒවයි ගන්නකොට මොකලද යනවා කියලා තේරෙනවා. එතකොට කොහොම හරි කියලා ඒගොල්ලෝ තියෙන බඩු ටික ඉරට දානම කොහොම හරි කියලා මේ බිස්නස් එක කරගන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. ඔය තේරිම දෙන්න ඇවිල්ලා කරනකොට නිකන් ඉන්නේ නැහැ. රත්තරන් බඩු කඩයක් හොඳට ගන්නේ. ළඟ කඩේකට දුවලා ගින් හරි බීම් බෝතල් දෙකක් හරි කල්ලා දාලා සංග්‍රහ කරනවා. සංග්‍රහ කරනවා. මොකද එහෙම සංග්‍රහ කරන්නේ ඇයි? ඉතින් ඒකට සමහරකින් රුපියල් 60 රුපියල් 120ක් වෙනකොට රුපියල් 60 පැණි බීම් බෝතල් දෙකක් ගහන්න දුන්නා වෙන්න පුළුවන්. 60 ගන්න. රුපියල් 120ක් මුදලක් වෙනදන් ගියේ. හැබැයි ආයේ විතර දානවා රත්තරන් බඩු කඩේ. ඇයි? රුපියල් 120ක් විතර වගේ නෙමෙයි. මේ බිස්නස් ඉදුනේ ලක්ෂ 6-7ක්. නැත්නම් ලක්ෂයක් නැත්නම් ලක්ෂ 2ක්. ඇයි රුපියල් 120 දරන්නේ? මෙයා දෙන්න මෙතනින් මේ කාලේ හිතර ගැලපුන්නේ නැත්නම් මෙතනින් නැගිටලා ඉන්න කඩේට යනවා. එtti විදිහකින් දිගටම රත්තරන් බඩු සාප් තියෙනවා. ඒ නිසා දැන් බීම් එකක් බිව්වොත් දැන් මම ඉතින් නැක්කින්ද බෑ වගේ. මම දැන් ඒ කඩේ බීම් එකක් බිව්වනේ. අපි ඒගොල්ලෝ දෙන්නේ මෙහෙමයි. ඔයාලා ගත්තත් කමන්නේ නැත්නම් කමන්නේ නේ බොන්න කියලා ගෙනත් දෙනවා. ඒක බිව්වට පස්සේ මට ඉතින් නැගිටලා යන්න අමාරුයි වගේ. ඒක තමයි ඒගොල්ලෝ බිස්නස් කරන ඒ උපායක් ඒක. එතකොට අපි පෙළඹෙනවා මට ඔක්කොම බඩු මෙතනින් ගන්න බැහැ මුද්ද විතරක් හරි මෙතනින් ගමු දැන් හරිත් නෑ දීමේකුත් දෙවුවා කියලා අපි දැන් හිතනවනේ මිනිස්සු එහෙම. ඒක නිසා මේ පෙළඹෙනවා. ඒ නිසා රත්තරන් බඩු කඩ උපු ගම්දිනක් සිද්ධ වෙනවා නම් එන මනුස්සයන් සංග්‍රහ කරන පරිපූර්ණයක් තියෙනවා. එහෙම තියෙනවා. ඒ ගොඩක් සමහර තැන්වල එහෙම කරනවා. එතකොට එහෙම සංග්‍රහයක් කරනකොට ඒගොල්ලෝ ළඟ බීම විකුණන්නේ ඒගොල්ලෝ කරන්නේ රත්තරන් බඩු නෙවෙයි ගන්න. ඉතින් සංග්‍රහ විදාන කියලා මෙතන 120 කියනවා. ඒගොල්ලෝ මේ ගන්න කරනට සාපේක්ෂව මේකත් පොඩි මුදලක්. හරි තේරෙනවා. එතකොට ඒ වගේ අද දවස් පුරා එන හැමෝටම රුපියල් 60යි රුපියල් 60 ගානේ සංග්‍රහය දැන් නිතර සිටුනා නම් තව හිඟන්නෙක් ආව නම් පරිත්‍යාග රුපියලක් දුන්නා නම් හිඟන්න 10ක් ආව නම් පරිත්‍යාග රුපියල් ගානේ මේ මුදල් පුත අනවශ්‍ය ස්ථීර වෙන පොඩි ගන්න දුන්න නිසා. පොඩි ගන්න දුන්න නිසා. අන්න එතකොට මොකද ප්‍රශ්නේ තියෙන්නේ? ඔයාලට තේරෙනවා මේ මුදල් බැලන්ස් කරන්න ගියාම මේ චූටි ගන්න දෙන්න නිසා මේක මේ මුදල්කට කිරණට කමන්නේ ලක්ෂ ගණන් වලින් කෝටි ගණන් එක අපි කැමති. හැබැයි මේ චූටි ගණන් නිසා මුදල්කට කිරණකොට ඒක නිකන් අපිට මුදල්ට බැලන්ස් කරන්න ගියාම කරදරයක් අනිවාර්යෙන් මේක ගිනුම් දීර්ඝ වෙනවා. මුදල් පොතේ වදන්න බැරපැත්තේ ලිව්වොත් අනිවාර්යෙන් මේ හැම සටහන මුදල් අනිත් එකට හරකල යුතුයි කියලා. ඒතර ඒ ගිනුමක් දීර්ඝ වෙනවා. පරිත්‍යාග කියලා ගිනුමක් දැන් ගහන්න ලිංගන්නට දුන්නට කරන්නේ නැහැ ලාච්චිය නම් දෙන්නේ ගිනුමකට කරන්න වෙනවා. හැමදාමත් අයිතිකාරගේ පෞද්ගලික මුදලින් දෙන්නේ නැද්ද එහෙනම්? වැඩගෙන සේවකයන් හැමදාම හිඟන්න දෙන්න බෑ. හිඟන්න අවුරුද්ද එක වතාවක් එනවත් නෙමෙයි දිනපතාම එනවා. ඒගොල්ලෝ ජීවත් වෙන හිඟා කාලනේ. එතකොට අනිවාර්යයෙන්ම මුදල් පොතේ මේ දීර්ඝ වීම වගේ තව ගැටලු තියෙනවානේ. රත්තරන් බඩු අලෙවිකන ව්‍යාපාරයක දැන් හිඟන්නට දෙන්න පිළක් හොයා ගන්න අමාරුයි. ඇයි? ඒ කඩේ කොහොමද ලාච්චි මාරු සල්ලි නේ? ඒගොල්ලෝ ළඟ තියෙන 1000 කොළ 5000 කොළ 500 කොළ කාසි නම් ඇත්තෙම නෑ. මොකද රම්බාන්න අලෙවිකන කොයිද මාරු කාසි? 5000 කොළ වලින් 10 කොළ වලින් මේක පිරේ විලාච්චුව. හැබැයි රුපියල් 1 කාසි 2 කාසි 10 කාසි 5 කාසි හොයා ගන්න හම්බෙන්නේ නැහැ. ඒතර මාරු කාසිත් මේ ලාච්චුවේ නෑ. හොයන්න ගියමත් කරදරයි. මේක නිතර ලොකු මහා පරිමාණ ගණන් ගන්න හිඟන රුපියල් දෙන්න ගියා මාරු කාසිත් මේ ගන්න ගියමත් ඒක දෙන්න ගියමත් කරදරයි. වැඩි අනවශ්‍ය දෙයක්. ඒකට අනවශ්‍ය පැත්තට ගිහිල්ලා. නමුත් හිඟන්න දෙනකම් යන්නෙත් නෑ. ඒක කරන්නත් වෙනවා. ගිනි පෙට්ටියක් ගන්න ඕනේ පහන පත්තු කරන්න වෙනවා. එතකොට ඒ වගේ සබන් කෑල්ලක් ගන්න ඕනේ මේ දවස්වල කොරෝනාවත් අත හොදන්න වෙනවා. ඉතින් මේ කඩවලටත් ඒ වගේ පොඩි දැන් යනවා. ඒතර ඒව ගන්න පිටින් කියලා ඔයගලන්ට තේරෙනවා. ඒගොල්ලෝ කඩේ සබන් නැහැ. මේ රම්බාණ්ඩ අලෙවි කරන්නේ. ගිනි පෙට්ටි නැහැ. සිල්වරෙන් සැන්න Tamanට ඕන කරන බඩු ඒක ඇතුළේ තියෙන නිසා ගන්න පුළුවන්කම දෙනවා. නමුත් මේගොල්ලන්ට එහෙම කරන්න බෑ.
එතකොට මේ වගේ ව්‍යාපාරයකට අන්න දැන් ප්‍රධාන මුදල් බාරකරුට මේ මුදල් පොත හදාගෙන යන පොඩි ගැටලුවක් දැන් මේ අනවශ්‍ය ලෙස පොඩි පොඩි ගණිත නිසා මුදල් පොත දීර්ඝ වෙලා. මුදල් පොත විතරක් දීර්ඝ වෙනවා නෙමෙයි අනිත් කෙනෙකුත් දීර්ඝ වෙනයි. මේක අනිස්ථාන කරන්න ගියාම මේකත් දීර්ඝ වෙනවා. බැලන්ස් එකෙන් ගියාම කරදරයි. හරිද? ඒක නිසා ඒ වගේම මාරු සල්ලිත් ළඟ තියාගෙන ඉන්න ඕනේ. මේක වැඩි කරන්න ගියාම මුදල් ගණිත මුදල් පොතෙන් ලාච්චියෙන් මේ දේ කළොත් අනිවාර්යෙන් මුදල් පොතේ යෙදෙන්න ඕනේ. ලාච්චියේ මාරු සල්ලි ඇත්තෙත් නැහැ. ලාච්චියේ මුදල් අඩු වැඩි වීමනේ මුදල් පොතෙන් වෙන්නන්නේ. මුදල් පොත කියන්නේ කඩේ සල්ලි ලාච්චුව කියලා හිතන්නේ තමයි මම මොකද කිව්වනේ. ඒවනම් දැන් මොකද කරන්නේ මේ ව්‍යාපාර? මේ ප්‍රශ්نين විසඳුමක් වශයෙන් යා කරන්නේ නිතර සුළු වියදම් සිද්ධ වෙනවා නම් එයා ඒ සම්බන්ධයෙන් ගණිතන කරන්නේ වෙනම කෙනෙක් පත් කරගන්න. වෙනම කෙනෙක් පත් කරගන්න. දැන් මේ ව්‍යාපාරයේ මුදල් සම්බන්ධ ගණිතන කරන පුද්ගලයෝ දෙන්නේ ඉන්නවා. නේද තේරුම් මේක අහගන්න මේ කතාවක් වගේ කියන්නේ මේක අහගෙන ඉන්න. ගාන හදන විදිය වෙනයි. හැබැයි මේ කියලා දෙන්නේ ගාන හදන්න අවශ්‍ය අවබෝධය. අවබෝධයක් නැතුව ගාන හැදුවම මොකද මතක හිටින්නේ. ඒ නිසා මේ කතාව නැතුව මම නිකම්ම මෙන්න මෙහෙමයි ගාන හදන්නේ කියලා මට මේක හදන්න යන තිබුණා. නමුත් එහෙම කළා වැඩක් නැති නිසා මේක තේරුම් ගත්තම එයා දන්නා සුළු මුදල් පුතයි හදන්නේ මොකටද මේක ව්‍යාපාරට ඕනේ වෙන්නේ කියන එක. දැන් ඔන්න ඔයගේ කඩයක් ව්‍යාපාරයක් කරන දැන් මුදල් සම්බන්ධ ගණන් කරන දෙන්නේ පත් කරගන්න. එක්කෙනෙක් තමයි ප්‍රධාන මුදල් බාරකරු. දැන් එයා තමයි ව්‍යාපාරේ සාමාන්‍යයෙන් කරන ගණන් ටික කරන්නේ. හැබැයි නිතර සිතන සුළු වියදම් සම්බන්ධ කටයුතු කරන තව එක්කෙනෙක් පත් කරගන්නවා. එයා සුළු මුදල් බාරකරු. එයා සුළු මුදල් බාරකරු. දැන් පුද්ගලයෝ දෙන්නේ. එතකොට මෙන්න වෙන්නේ මෙහෙමයි. ප්‍රධාන මුදල් බාරකරු තමයි මුදල් පොත පවත්වාගෙන යන්නේ. සුළු මුදල් බාරකරු පවත්වාගෙන යන්නේ සුළු මුදල් පොත. දැන් මුදල් සම්බන්ධයෙන් පොත් දෙකක් පාවිච්චි කරනවා. ප්‍රධාන මුදල් පොතේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වල සිද්ධ වෙන ඔය විශාල ගණිතන ටික ලියනවා. හැබැයි නිතර සිදුවන සුළු වියදම් සම්බන්ධයෙන් ගණිත සටහන් කරන්නේ සුළු මුදල් පොතේ. ව්‍යාපාරයක නිතර සිදුවන සුළු වියදම් සම්බන්ධයෙන් ගණිතන සටහන් කරන්න පාවිච්චි කරන මූලික පොත තමයි සුළු මුදල් පොත. සුළු මුදල් පොත පවත්වාගෙන යන පුද්ගලයා තමයි සුළු මුදල් බාරකරු නැත්නම් සුළු මුදල් පාලක. ඕන නමකින් කියන්න පුළුවන්. හරිද වචන ටික තේරුම් ඉගෙන ගන්න. සුළු මුදල් පාලක. ඊට පස්සේ මෙයාලා කරන්නේ මෙහෙමයි මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට සුළු වියදම් දරන්න කියලා යම් මුදලක් මුලින්ම දෙනවා. නැත්තම් බැහැ නේ අර සල්ලි ඉතින් ව්‍යාපාරයේ සුළු මුදල් බාරකරු පත් කළා කියලා හිඟන්නට සල්ලි දෙන්නේ නැහැ සුළු මුදල් බාරකරු. ගිනි පෙට්ටිය ගන්න සල්ලි දෙන්නේ නැහැ සුළු මුදල් බාරකරු. ඒක ප්‍රධාන මුදල් බාරකරු කරන්නේ නැහැ. මොකද ප්‍රධාන මුදල් බාරකරු රාජ්‍යයෙන් මේක කළොත් මුදල් පොතට යනවා. පැහැදිලිද? ඒ නිසා යාදෙන් පොඩි වියදම් කරන්නේ නැහැ. දැන් මේ පොඩි වියදම් කරන කාටද බාර දුන්නේ? සුළු මුදල් බාරකරු. සුළු මුදල් බාරකරු මේ වියදම් ටික කරන්න සල්ලි දෙන්නේ නැහැ. එයා අතින් කරන්නේ. එහෙනම් කරන්නේ ප්‍රධාන මුදල් බාරකරු හැම වෙලේම කරන්නේ සුළු මුදල් බාරකරු වියදම් කරන අවශ්‍ය වෙන මුදල කලින්ම දෙනවා අතට. හරිද? කලින්ම අතට දෙනවා. ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුගේ අතට කලින්ම සල්ලි දෙනවා. හරිද? සුළු මුදල් බාරකරුට සල්ලි දෙනවා. එතකොට ඒ දෙන ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වෙන්නේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව. ඒගොල්ලෝ එන ගැටලු ටික අහගෙන ඉන්න. ඊට පස්සේ මම ප්‍රශ්න අහන්නේ. ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරු කොච්චර මුදලක් දෙනවාද කියලා තීරණය වෙන්නේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව. දෙන මුදල මට කලින් කියන්න බැහැනේ. ඒ ව්‍යාපාරයෙන් නිතර සුළු වියදම් සිද්ධ වෙනවා නම් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ අත්දැකීම අනුව මාසයකට නැත්තම් සතියකට ඒ සුළු මුදල් දෙන දැන් කරන කාලිකුත් තීරණය කරනවා. හරි සුළු මුදල් ලබා දෙන්න කොච්චර කාලෙද ඒකත් තීරණය කරනවා. වැදගත් වශයෙන් ටික අහගන්න. දැන් සුළු මුදල අවශ්‍ය කරන වියදම් කරන අවශ්‍ය වෙන මුදල අපි කියනවා සුළු මුදල කියලා. මේ සුළු මුදල ලබා දෙන්නේ ප්‍රධාන මුදල් බාරකරු. මොන තේරුම් ගන්නකො මේ සුළු මුදල කියන මුදල ලබා දෙන්නේ ප්‍රධාන මුදල් බාරකරු. ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරු ලබා දෙන මුදල තමයි සුළු මුදල. ඒ සුළු මුදල රුපියල් කීයක්ද කියන තීරණය වෙන්නේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව. ඒ වගේම ඒ සුළු මුදල ලබා දෙන කිසියම් කාලයක් වෙන්නේ. ඒ කාලය සමහර මාසයක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් සතියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ව්‍යාපාරේ තමයි තීරණය කරන්නේ සුළු මුදල සතියෙන් සතියට දෙනවද මාසෙට එකවර දෙනවද කියන එක. හරිද? එතකොට මේ කාලය අපි කියනවා සුළු මුදල් කාලය කියලා. හරි අපි ගමුකෝ මාසයක් කියලා සුළු මුදල් කාලය. එතකොට මාසයක මාසයක් වෙනුවෙන් සුළු මුදල කොච්චරද කියලා තීරණය කරන්නේ ව්‍යාපාරයේ වියදම් වල ස්වභාවය අනුව. කිසියම් ව්‍යාපාරයක මාසෙක සුළු වියදම් රුපියල් 1000ක් ඇති වෙන්න පුළුවන්. තව ව්‍යාපාරේ මාසික සුළු වියදම් රුපියල් 5000ක් ඕන වෙන්න පුළුවන්. ඒ නිසා රුපියල් 1000ද සුළු මුදල රුපියල් 2000ද 5000ද කියලා තීරණය කරන්න වෙන්නේ ව්‍යාපාරේ නිතර සිද්ධ වෙන සුළු වියදම් වල ස්වභාවය අනුව. මට එච්චර සුළු වියදම් යන්නේ නැත්නම් මම එච්චර නිතර මට අත්දැකීම් තියෙනවානේ. මාසෙකට පොඩි වියදම් රුපියල් 500ක් ඇතුළත යනවා මම සුළු මුදල් බාර ගන්න දෙන්නේ 500යි. මාසෙක පොඩි සුළු වියදම් සඳහා රුපියල් 1000ක් ඇතුළත මම යන්නේ දෙන්නේ 1000යි. මම තමයි ප්‍රධාන මුදල් බාර ගන්නේ. හිතන්නකෝ මාසෙක සුළු වියදම් සඳහා 5000ක් විතර යනවා නම් මගේ ලොකු කඩයක් හැම වෙලෙම හිඟන්න වෙනවා. මට අර පොඩි දේවල් ගන්න වෙනවා, සංග්‍රහ කරන්න වෙනවා. ගමන් වියදම් මට යනවා නිතරම. අපිට මේ හරියට විවිධ වියදම් පොඩි වියදම් යනවා නම් මම නිතර සුළු මුදල මගේ 5000. කොහොම හරි මේ තීරණය කරන සුළු මුදල මට ලැබෙන්නේ මම මොකද කරන්නේ? ප්‍රධාන මුදල් බාරකරු තමයි මේ සුළු මුදල ලබා දෙන්නේ වියදම් කරන්න කියලා සුළු මුදල් බාරකරු. ඔන්න දැන් අපි තුන් B කියන්නේ ප්‍රධාන මුදල් බාරකරු. මෙයා ප්‍රධාන මුදල් බාරකරු. C කියන්නේ සුළු මුදල් බාරකරු. සුළු මුදල් බාරකරු. එතකොට B කියන එක්කෙනා B කියන ප්‍රධාන මුදල් බාරකරු මෙයාට රුපියල් 2000ක් දෙනවා C ට සුළු මුදල් වශයෙන්. මේක තමයි සුළු මුදල. මේක තමයි සුළු මුදල. දුන්නේ කොච්චර කාලයකටද? මාසයකට. B කියනවා ඔයා මේ රුපියල් 2000 අරගෙන මේ මාසේ අපි මේ ජනවාරි මාසෙ කියලා ජනවාරි මාසයේ පොඩි වියදම් ටික ඔයා මේ සල්ලි වලින් කරා. මගේ ළඟට එවන්න එපා පොඩි වියදම් කිසිවක්. දැන් මම ප්‍රධාන මුදල් බාරකරු. මම තමයි B. ඔයා තමයි C. හොඳ ඔයාට කියනවා ඔන්න මම ඔයාට දැන් ජනවාරි 1 වෙනිදාම මම ඔයාට දෙනවා රුපියල් 2000. දීලා කියනවා මේ මාසේ පොඩි වියදම් ටික ඔයා කරන්න ඕනේ මෙන්න සල්ලි රුපියල් 2000. ඒ දුන්න රුපියල් 2000 මම කියන සුළු මුදල කියලා. ප්‍රධාන මුදල් බාරකරු තමයි දුන්නේ. දැන් සුළු මුදල් බාරකරු මේ 2000 තියාගෙන මාරු කරගෙන මාරු සල්ලිනේ ඔක්කොම තියාගෙන අන්න ඒ ව්‍යාපාර ජනවාරි මාසෙ වෙන සියලු සුළු වියදම් ටික අයින් කරනවා. ඉංගන්නෙක් වෙනවා රුපියල දෙන්නේ දැන් සුළු මුදල් බාරකරු. එයාම දැන් මාරු සල්ලි දෙන 2000 මාරු කරගෙන දැන් ඉන්නේ. ගිනි පෙට්ටියක් ගන්න ඕනේ වෙනවා රුපියල් 5 දෙන්නේ සුළු මුදල් බාරකරු. දැන් ප්‍රධාන මුදල් බාරකරු ළඟ යන්නේ නැහැ. ඒ නිසා එයා දුන්නේ නැහැ සල්ලි. එයාගේ මුදල් පොතේ එක ලියවෙන්නේ නැහැ දැන්. දැන් තේරුණා? එතකොට සබන් කෑල්ලක් ගන්න වෙනවා රුපියල් 60යි. රුපියල් 60 දෙන්නේ සුළු මුදල් බාරකරු. හරි? ඊට පස්සේ අපි තුමු පොඩි ගමන් විදුමක් ගියා සේවකෙක් කොට හරි යවන්න සිද්ධ වුණා. බස් ගාස්තු රුපියල් 30ක් ගියා. රුපියල් 30 දෙන්නේ සුළු මුදල් බාරකරු. කැපැල් විදුමක් ගියා ලියුමක් රෙජිස්ටර් කරන්න උනා රුපියල් 40ක් ගියා. පොඩි මුදලක් ඒක. ඒක දෙන්නේ දැන් සුළු මුදල් බාරකරු. දැන් අර පැහැදිලි මේ ඔක්කොම සල්ලි දෙන්නේ දැන් එයාගේ සාක්කුවේ එයාගේ පර්ස්ගේ පෞද්ගලික සල්ලි වල නෙමෙයි අර දුන්නු රුපියල් 2000. අර දුන්නු රුපියල් 2000. මම රුපියල් 2000 දුන්නේ මෙයාට මාසෙකට. මෙයා කරන්නේ දැන් ඔන්න මෙයා කරන්නේ මේ 2000න් පුළුවන් ඊළඟ කල්ලි වෙලා ඒ කරන හැම වියදමක්ම එයාගේ සුළු මුදල් පොතේ සටහන් කරනවා. ප්‍රධාන මුදල් බාරකරු සටහන් කරන්නේ එයාට දුන්නු රුපියල් 2000 දුන්නා කියන එක. මුදල් බැර කළා එයා සුළු මුදල් රුපියල් 2000 දිනවා විතරයි. මට 2000 දුන්නා. 2000 කරන සීල දැන් ටික මම මේ සටහන් කරනවා සුළු මුදල් පොතේ. ගිනි පෙට්ටි ගත්ත එක, සංග්‍රහම් කරපු එක, ගමන් වියදම් කරපු එක, කැපැල් වියදම ඔක්කොම මම තමයි සටහන් කරන්නේ. මට ලැබෙන මේ කියන්නේ මම කියන්නේ සුළු මුදල් බාරකරු මම. හරි? සුළු මුදල් බාරකරු තමයි සටහන් කරන්නේ. දැන් ජනවාරි මාස ඉවර වෙනකොට ජනවාරි 31. එන්න දැන් ජනවාරි 31 වන විට සුළු මුදල් බාරකරු අතේ රුපියල් 200ක් තියෙනවා. ඉතුරු වෙලා. ඒ කියන්නේ ජනවාරි මාසේ සුළු වියදම් වශයෙන් කොච්චරක් ඉඩම් කළාද? 1800ක් ඉඩම් කළා. ජනවාරි මාසේ 1800ක් ඉඩම් කළා. දැන් ඊට පස්සේ කරන්නේ මේකයි. මෙයා මේ කරන හැම වියදමක් සම්බන්ධයෙන්ම මම වඩ කියලා තියෙනවානේ මොන දේ කළත් ඒකට සාක්ෂිය තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. සුළු මුදල් බාරකරුට මම දැන් වගේ රුපියල් 2000ක් දුන්නා.
ඔයා සුළු මුදල් බාරකරු. මම ප්‍රධාන මුදල් බාරකරු. ඔයා 2000 වියදම් කරපු ආකාරය පිළිබඳව සාක්ෂි වලම තිබුණ නැත්නම් මම හිතනවා ඔයා වංචා කළා කියලා. හරි තේරෙනවද කියන්නේ? හැම වෙලෙම සාක්ෂි ළඟ තියාගන්න. සාක්ෂි නැති කරගෙන බෑ. එතකොට ඔයා මේ රුපියල් 200ක් දැන් අතේ තියෙනවා නම් ජනවාරි 31 වෙනිදා වන විට ඔයා එන්න ඕනේ ආයි මාව හම්බෙන්න. ඇයි? පෙබරවාරි මාසෙත් මේ සුළු වියදම් ටික කරන්න ඉතින්. පෙබරවාරි මාස සුළු වියදම් කරන ආයි ඔයා මගෙන් පෙබරවාරි මාසෙ යන්න ගන්න ඕනේ. මොකද මම මේක දුන්නේ මාසෙකට. හැම මාසයක් ආරම්භ වන විට ඔයා සුළු මුදල මගෙන් ලබා ගත යුතුයි. නැත්නම් වියදම් කරන්න සල්ලි නෑ. ඒක නිසා ඔයාට සිද්ධ වෙනවා මේ සුළු මුදල් පොතේ හැම ගණන් දෙනවම ලියනකොට ඒකේ සාක්ෂියක් එක්ක මේක ලියාගන්න. ඔයාට කරන්න තියෙන්නේ වියදම් විතරයි මේකේ. ඔයාට මම 2000 දුන්නේ. ඔයා තමයි සුළු මුදල් බාර කරන්නේ. මම ප්‍රධාන මුදල් බාර කරනවා. ඔයාට මම 2000 දුන්නේ මේ 2000න් ජනවාරි මාසයේ සිද්ධ වෙන සියලු සුළු වියදම් ටික ඔයාට කරන්න කියලා. එහෙමනම් ඔයා හැම වියදමම කළා නම් වෙන සාක්ෂියක් එක්ක කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වෙන කඩේකින් ගිනි පෙට්ටියක් ගෙනාව නම් ඒ කඩේ බිල අරගෙනවා ළඟ තියාගන්න කියලා ගිනි පෙට්ටියක් ගත්ත බව බිලක් පිළිගන්න ඕනේ. බිල ඕනේ. සබන් ගත්තනම් සංග්‍රහ විදන් වල බීම ගෙනාව නම් මේ හැම එකකටම අදාළ ගෙවීම් වවුචර් වලඟ තියෙනවා. ඔයාට 2000 දුන්නේ ගෙවන්න මිසක් ඊළඟ දරන්න ගියා ඔයාට කිසි ලැබීමක් නැහැ. තේරෙනවද කියන එක? තකවාගන්න. ඔයාට කිසිම ලැබීමක් නැහැ. මොකද ඔයාට දෙන්නේ නිතර සිද්ධ වෙන සුළු විදන් සතහන් ගන්න නිසා ඔයාට ලැබෙන්නේ නැහැ. ඔයා බාණ්ඩ තුල ලැබෙනවා අසතන් ඒව ගන්න කො ප්‍රධාන මුදල් මාර්ගය. ඔයාට ලැබෙන එකම එක ලැබීම. ඔයාට දෙන එකම ලැබීම ප්‍රධාන මුදල් බාරකරු දෙන රුපියල් 2000 විතරයි. ඒ කියන්නේ අපි සුළු මුදල් පොතේ ලැබීම් වශයෙන් දී වෙන්නේ එකම එකයි. ඒ ඔයාට මාසෙ මුල ලැබිච්ච රුපියල් 2000 පමණයි. දැන් ඔයා මාසයක් පුරාගේ බැරපැත්තේ මේක මුදල් පොතේ නේද? ඔයාගේ සුළු මුදල් පොතේ බැරපැත්තේ ඔයා ලියන්නේ වියදම් විතරමයි. වියදම් විතරමයි. හරිද? ඒ හැම වියදමක්ම ඔයා කළ බවට සාක්ෂිය ඔයාලඟ තියෙන්න ඕනේ. එහෙනම් සුළු මුදල් පොතට අදාළව ඔයා ළඟ තියෙන්න ඕනේ සාක්ෂිය තමයි සුළු මුදල් ගෙවීම වවුචර්. සුළු මුදල් පොතට අදාළ ඔයා ළඟ තියෙන්න ඕනේ සාක්ෂිය තමයි සුළු මුදල් ගෙවීම වවුචර්. එහෙනම් ඔයා ළඟ තියෙන්න ඕනේ This product ඒක වඩා අය කියනවා ස්පරින් නෙන්නේ. ඔයා ඉගෙන ගත්ත දේ තමයි මූලික පොතක් නම් අනිවාර්යයෙන්ම ඊට අදාළ මූලික පොතේ ගණන් නිකන් ලියන්න බෑනේ. මම ඉගෙන ගත්තනේ. මූලික පොතේ ගණන්වක් ලියන්න නම් මොකද තියෙන්න ඕනේ? මොකද තියෙන්න ඕනේ? ලදු පොතක් හෝ ගෙවීම වවුචර් නෑ, එහෙම එපා. ඒ නම කියන්න බෑ ඔයාට. ඔයා සුළු මුදල් පොතට අදාළව ඒ මුදල් පොත මේ සුළු මුදල් පොත. ඔයා කියන්න ඕනේ සුළු මුදල් පොතක් මූලික පොතක් නම් මූලික පොතේ ගණන් ලියන්න මුලස් ලේඛනයක් තියෙනවා. තාම මුලස්සේ නම දන්නේ නෑ. නම දන්නවා කලින් කියන්නවා. මුලස් ලේඛනයක් තිබියු. ඇහෙන්නේ නැද්ද? කියන්න. ඇහෙන්නේ නැද්ද? එන්නේ මැඩම්. කලින් කිව්ව ටික එන්නේ. දැන් ඇහෙනවා මැඩම් කලින් ඇහෙනවා මැඩම් කියලා දෙනවා. ඒක කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් මේ කියලා දෙන්න තමයි යන්නේ. කලින් ටික ඇහුන්නේ නැහැ කොහොමද මම කියලා දෙන්න යන්නේ. ආගන්නකෝ. හරිද? මම මේක තමයි මම කියලා දෙන්න හදන්නේ. ඒක කලින් කිව්ව ටික ආයි කියලා දෙන්න තමයි මෙන්න දැන් පටන් ගන්න හදන්නේ. සුළු මුදල් පොත කියන්නේ මූලික පොතක් නම් මූලික පොත ගණන් ලියන්න අනිවාර්යයෙන් මුලස් වේගෙන තිබිච්ච එකෙන් අපි දැන් මුලින්ම ඉගෙන ගන්නවා. එහෙනම් සුළු මුදල් බාරකල් රුපියල් 2000 තුන්වනේ වියදම කරන් මම රුපියල් 2000 තුන්වනේ. ඔයා මේ රුපියල් 2000 ජනවාරි මාසේ වියදම් කරලා ඉවර වෙලා ජනවාරි 31 වෙනිදා ගත්ත රුපියල් 200 ඉතුරු කියලා මම කිව්වනේ. ඒක ඇහෙන්නේ නැතිනේ. එතකොට ඒකේ තේරුම ජනවාරි මාසේ ඔයා කරපු සුළු වියදම් වල එකතු රුපියල් 1800ක් කියනවා. ඒකේ තේරුම ඔයා ජනවාරි මාසේ කරපු සුළු වියදම් වල එකතු රුපියල් 1800ක්. ඔයා රුපියල් 1800ක සුළු වියදම් කළා. හරි? ඒත් ජනවාරි මාසේ වගේ සුළු වියදම 1800යි. ඒ 2000ක් දුන්නානේ. ඒතර සුළු මුදල වශයෙන් ඔයාලා ලැබුණා ජනවාරි මාසේ රුපියල් 2000. ඒක නිසා ජනවාරි මාසේ අවසානයේ අත ඉතිරි වුණා ඔයාලා අතේ රුපියල් 200. 1800 වියදම් කළා. හරි? දැන් මම කියන්නේ ඔයා රුපියල් 1800 වියදම් කළා නම් ඔයා ඒක මට ඔප්පු කරන්න ඕනේ. නැත්නම් මම 1800 වියදම් වුණා අතේ තියෙන 200 කට මට පිළිගන්න දෙයක් මම ප්‍රධාන මුදල් බාරගන්නවා. දැන් ඔයා හිතන්න ප්‍රායෝගිකව ඔයා සුළු මුදල් බාරගන්නවා. ඔයාලා මම 2000 දුන්නා.
ජනවාරි මාසේ. දැන් ජනවාරි 31. ඔයා ඇවිල්ලා කියනවා මට දැන් අතේ තියෙන රුපියල් 200යි කියලා. මොකද හෙට ඉඳන් පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසෙත් ආයි මේ සුළු දැන් ටික නෑ. පෙබරවාරි මාසෙත් හිඟන්න මිනිස් වෙනවා. ඉල්ලන්න. පෙබරවාරි මාසෙත් සංග්‍රහ විදන් දරන්න සිද්ධ වෙවි. තව විදන් දරන්න සිද්ධ වෙවි. ඒක සල්ලි ඕනේ. සුළු වියදම නිතර සිද්ධ වෙනවා. ඒක නිසා දැන් රුපියල් 200 කරන්න බෑ පෙබරවාරි මාසේ. ඒක නිසා ඔයාලට සිද්ධ වෙනවා ජනවාරි මාසෙට මම මේක දුන්නා නම් ජනවාරි මාසේ ඉවර වෙච්ච ගමන්ම ඔයා මගේ ළඟට එන්න සිද්ධ වෙනවා. මම ප්‍රධාන මුදල් බාරගන්නවා. ඇවිල්ලා ඔයා කියන්නේ වෙනවා 1800 විදන් වුණා මගේ අතේ තියෙන 200යි කියලා. එතකොට ඒ 1800 විදන් වෙච්ච ආකාරයට සාක්ෂි වම ඉදිරිපත් කරන්න. නැත්නම් මම කොහොමද විශ්වාස කරන්නේ? අර තේරෙනවා මේ කියන්නේ ප්‍රායෝගිකව තේරෙනවා. එතකොට ඔයා එන මොකද කරන්නේ මේ 1800 විදන් වලට අදාළ ඔයා සුළුමුදල් ගෙවීම් වවුචර් ඉදිරිපත් කරන්න. මොකද සුළුමුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි සුළුමුදල් ගෙවීම් වවුචර්. එහෙනම් ඔයාට අනිවාර්යයෙන් සිද්ධ වෙනවා මට සුළුමුදල් ගෙවීම් වවුචර් ඉදිරිපත් කරන්න. ඔයා ගිනි පෙට්ටියක් ගත්තා නම් ගිනි පෙට්ටියේ බිල තියෙන්න ඕනේ. ඔයා බස් එකේ ගිය ගමන් ඉඳන් දරුවා නම් ඔයා ගමන් ඉඳන් ගියකොට ටිකට් එක දිනුවා ඔයා ඒක සිනම වවුචර් එක ක්ලියර් කරන එක අමුණලා. ඔයා සංග්‍රහ බීම් බෝතල් ගෙන ගත්තා නම් ඒ ගත්ත බව කඩේ තියෙන බිල තියෙනවා. ඒ බිල් ටික අමුණලා තමයි වවුචර් එක හදන්නේ. හරිද? ඒ වගේ ඔයා සුළුමුදල් ගෙවීම් වවුචර් ටික එකතු කරලා මට සුළුමුදල් පොතේ සටහන් කළා ඔය ඔක්කොමත් එක තමයි මට ගේන්නේ. එතකොට මම බලලා ගෙවීම් වවුචර් ටික එකතු කරලා බැලුවාම 1800ක් වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. දැන් ඊළඟ තියෙන ප්‍රශ්නේ. හිඟන්නේ රුපියලක් දුන්නාම දැන් මොකද කරන්නේ? මේ මාසේ හිඟන්නන්ට අපි තුමු එක දවසට හිඟන්නෝ 10 දෙනෙක් ආවනම් එක දවසක බුද්ධ පස්සේ හිඟන්න 10 දෙනෙක් එනවා නම් මේගොල්ලන් රුපියල ගාන දෙන දවස් රුපියල් 10යි. මාසෙටම හැමදාමත් මේගොල්ලන් මාසෙට පරිත්‍යාග රුපියල් 300ක්. එතකොට මේක මුදල් පොතේ ලියලා නම් ගැටලුවක්ද? ඇහෙන්නේ නැද්ද තාමත්? තාමත් ඇහෙන්නේ නැද්ද? එහෙනවා ටීචර්. හරි. එතකොට මේක මුදල් පොතේ ලියුවා නම් ඔයාලට තේරෙනවා පරිත්‍යාග කියලා සටහන් කීයක් ලියන දවසට 10 දෙනෙක් එනවා නම් දවස් 30ක් මාසයක් යන සටහන් 300ක් ඉන්නද? පරිත්‍යාග කියලා. රුපියල ගන්න ලියුවා. රුපියල් 300 සටහන් 300ක් ඉන්නද? එක දවසට 10ක් යන රුපියල ඒව 10යි ඊළඟ දවසේ 10යි උඹ ලියනකොට අනවශ්‍ය ලෙස මුදල් දීර්ඝ වෙනවනේ ඒකනේ අපිට සුළු මුදල් පොතක් පවත්න්නේ. හරිද? එතකොට දැන් මං කියන්න ගියේ හිඟන්නේ රුපියල් කියලා කොහොමද බිලක් ඉඳගන්නේ? හිඟන්න රුපියල් දීලා කියන්න බෑනේ. මට බිලක් දෙන්න කියලා. හිඟන්න ගියේ අනේ තමස් මේ රුපියල තියා ගන්නා කියලා මට තව රුපියලක තියෙන රුපියල් දැන් මග අතර කියලා උගලයි. ඒක නෙවෙන්නේ හිඟන්නගේ බිලක් කියන්න පුළුවන්. කරන්න බෑ. හැබැයි හිඟන්නම් වෙනුත් පරිත්‍යාග රුපියල් 300ක් ඉඳනේ 1800 300ක් ගන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවක ඒක වවුචර් එකක් ගන්න බෑ. ඒක අවස්ථාවක මට පුළුවන් මා විසින් වවුචර් එක ක්ලියර් කරන්න. මා විසින් වවුචර් එක අපි කියන ඩොකැට්ටුව කියලා ඒකට. ඒ වචන ඕනේ නෑ නිකන් දැනගන්න මේ කිව්වේ. මා විසින් මේක මා නෙමෙයි. ඔයානේ සුන්දර බාරකරු. ඔයා විසින් ඒකට වවුචර් එක ක්ලියර් කරනවා. ඒතර ඔයා තමයි හදන්නේ යාචකෙන් පරිත්‍යාග කියලා. ඔයා මේ වවුචර් එක ඔයා හදනවා. හිඟන්න ඉල්ලන්න බෑ. ඉතින් ඒක කවදාකවත් මම දැන් ඔයා මට ගෙනත් දෙනවා ගන්න රුපියල් 300ක් දුන්නා කියලා. මම අවිශ්වාස කරන්නේ නෑ ඔයාව. මොකද හිඟන්නට රුපියලක් දුන්නා කියලා ඒ රුපියල ඔයා සාප්පුට දාගන්නේ කියලා මම අවිශ්වාසයක් නෑ. මොකද අවිශ්වාස නම් ඔයාව සුමුදල් බාරකරුවෙන් පත් කරන්නේ. ව්‍යාපාරයකින් විශ්වාසන පුද්ගලයා තමයි මුදල් සම්බන්ධ කටයුතු කරන්න පත් කරන්නේ. වංචාකාරයන්ව පොරුන්න මුදල් සම්බන්ධ කරන්න පත් කරන්නේ නෑ. පැහැදිලිව මම කියන්නේ ඒතකොට ඔයා ගැන අවිශ්වාසයක් මට නෑ. ඔයා හිඟන්න රුපියල දුන්නා කියලා ඔයාගේ සාප්පුට දාගන්න තරම් හිඟන්නේ කියලා මම ඔයාගෙන හිතන්නේ නෑ. පැහැදිලි ඒ නිසා මම මේක පිළිගන්නවා. එයා හදන්නේ. ඒ වගේ ගන්න බැරි දේවල් ඔයා හැදුවා කියලා ප්‍රශ්නයක් නෑ. පැහැදිලිව මේ කියන එක වගේ විතර ඒ කියලා ඉතින් ගැටලුව මම මේ කිව්වේ. හිඟන්නගෙන් කොහොමද වවුචර් එක ගන්න කියලා ඔයාලට කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. ඒකයි මම මේ කිව්වේ. කොහොමද කමන්නේ? ඔයා කරන හැම විදිහක් සම්බන්ධයෙන්ම මේ සුළුමුදල් වවුචර් ටික එකතු කරලා සුළුමුදල් පුතේ ලියලිවලා ඒ ටික අරගෙන ප්‍රධාන මුදල් බාරකරු ළඟට යනවා. කවද්ද ජනවාරි 31 වෙනිදා. තාම කතාව ඉවර නෑ හොඳේ. ජනවාරි 31 වෙනිදාට ගිහලා මේ වවුචර් ටික ඉදිරිපත් කරාට පස්සේ ප්‍රධාන මුදල් බාරකරු කරන්නේ පෙබරවාරි 1 වෙනිදාට ඔයාගේ අතට රුපියල් 2000 දෙන්න ඕනේ දැන්. 2000 ගන්න ඕනේ. හැම මාසයක් ආරම්භයේම ව්‍යාපාරිකයන් තීරණය කරපු සුළු මුදල නොවෙනස්ව පවතින විදිහට කටයුතු කරන්න. ඇයි මං සුළු මුදල් කාලේ මාසයක් මම ව්‍යාපාර.
මං තීරණය කරපු සුළු මුදල රුපියල් 2000. මාසෙකට රුපියල් 2000 ඇති කියලා මං තීරණය කළා. එතකොට දැන් තේරුම් ගන්න. ඒ නිසා මං ආකපු නාගන්න. දැන් මං සුළු මුදල් කාලය මාසයක්. තීරණය කරපු සුළු මුදල රුපියල් 2000. දැන් මේක හැම මාසෙකම වෙන්න ඕනේ. ජනවාරි මාසේ පළවෙනිදා රුපියල් 2000ක් දුන්නා වගේ පෙබරවාරි පළවෙනිදාත් ඔයාගත්තේ රුපියල් 2000ක් තියෙනවා. ඔයාගත්තේ 2000ක් ඒවා සුළු මුදල් බාරකරිය. 3යි 1ක් ඔයාගත්තේ රුපියල් 2000ක් තියෙන්න ඕනේ. මොකද ඒක තමයි මම මාසෙක සුළු විදුව රුපියල් 2000. ඒක මදි නම් මම ඒක තීරණය කරන්නේ. හැබැයි දැනට තීරණය කරන්නේ රුපියල් 2000. හැම මාසෙක ආරම්භයේම තීරණය කරක සුළු මුදල් නොවෙනස්ව පවතින්න ඔයාගත්තේ. සෑම සුළු මුදල් කාලයක් ආරම්භයේම තීරණය කරපු සුළු මුදල මම ඒක ලියන්නම් ඔයාලට තේරුම් ගැනීම පහසුවද තාම සටහන දුන්නේ නැහැ පස්සේ දෙන්නේ අනිත් දවසේ සෑම සුළු මුදල් කාලයක් ආරම්භයේම තීරණය කරපු සුළු මුදල නොවෙනස් පවතින නොවෙනස් වෙන්න ඕනේ ලියන්න එපා කිව්ව තාම සටහන දුන්නේ නැහැ සෑම සුළු මුදල් කාලයක් ආරම්භයේම තීරණය කරපු සුළු මුදල් නොවෙනස්ව පවතිනසේ කටයුතු කිරීමේ ක්‍රමය අපි කියනවා මෙන්න වචනයක් මම දෙනව ගන්න සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මම දැන් කිව්වා සුළු මුදල තීරණය කළාට පස්සේ මාසෙ ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඊළඟ මාසෙ පටන් ගන්නකොටම ඒක ඒ මුදල යාගත්තේ තියන්න ඕනේ. අන්න එහෙම ඒ ආකාරයෙන් තියෙන විදිහට කටයුතු කිරීමේ ක්‍රමය අපි කියනවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. එතකොට තීරණය කරපු සුළු මුදල සෑම සුළු මුදල් කාලයක් ආරම්භයේම නොවෙනස්ව පවතිනසේ කටයුතු කිරීමේ ක්‍රමයට අපි කියන සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියනවා. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා අතේ රුපියල් 2000ක් තියෙන්න ඕනේ. පෙබරවාරි 1 වෙනිදා අතේ රුපියල් 2000ක් තියෙන්න ඕනේ. මාර්තු 1 වෙනිදා අතේ රුපියල් 2000ක් තියෙන්න ඕනේ. එහෙම තියෙන හදන ක්‍රමය තමයි කියන අග්‍රිම ක්‍රමය කියලා. දැන් හිතන්න ජනවාරි මාසේ 1 වෙනිදා රුපියල් 2000 දුන්නානේ සුළු මුදල වශයෙන්. ජනවාරි මාසෙට වියදම් කළා නේද 1800ක්. ජනවාරි මාසේ 31ට ඉතිරි වුණානේ සුළු මුදල් බාරකාරයාට රුපියල් 200ක්. දැන් ඔයාගත්ත රුපියල් 200ක් තියෙනවනේ. දැන් ඔයා ජනවාරි 31 මගේ ළඟට ආවනේ. ඔයාගේ සුළු මුදල් ගේ වවුචර් ටිකයි සුළු මුදල් පය අරගෙන ආවට මම ඒක පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බැලුවා හරි කිසි ප්‍රශ්නයක් නැහැ. වංචාවක් වෙලා නැහැ. 1800 ඉඳන් ඉලා තියෙනවා. ඔක්කොම වවුචර් ටික තියෙනවා. දැන් ඔයාගත්තේ 200ක් තියෙනවා. හෙට පෙබරවාරි 1 වෙනිදා. දැන් පෙබරවාරි 1 වෙනිදා ඔයාගත්තේ රුපියල් 2000ක් හදන්න නම් මම ඔයාලට කීයක් දෙන්න ඕනේ? 1800 1700 සුළු මුදල් රුපියල් 2000ක් කියලා කිව්වේ. 1700 අය ඔයාගත්තේ රුපියල් 200ක් තියෙනවනේ. එහෙනම් දැන් මම කරන්නේ ඔයාට මුදලින් දෙනවා රුපියල් 1800. මුදලින් දෙනවා රුපියල් 1800. ඒ කියන්නේ හැම මාසයක් අවසානයේදීම හැම මාසයක් ආරම්භයේ විදින සුළු මුදල් නොවෙනස්ව පවතින්න නම් වියදම් කරපු සුළු මුදල් සමාන ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. සෑම මාසයක් ආරම්භයේදීම තීරණය කරපු සුළු මුදල් නොවෙනස්ව පවතින්න නම් ඔයාලට දෙන්න ඕනේ. ඔයා ගිය මාසේ වියදම් කරපු ප්‍රමාණය සමාන මුදල් ආපුවම මම ඔයාලට දෙන්න ඕනේ. මොකද ඔයාගේ අතේ ඉතිරි මුදලක් තියෙනවනේ. වියදම් කරපු ප්‍රමාණය දුන්නාට පස්සේ ආයෙ 2000 හැදෙනවද නැද්ද? 2000 හැදෙනවා. අතේ 200ක් තියෙනවා. මම වර 1800 දුන්නාම දැන් ඔයාලට ආයෙ පෙබරවාරි 1 වෙනිදා රුපියල් 2000ක් කියලා. 2000ක් හැදෙනවා. අන්න ඒක. ඒ කියන්නේ සෑම මාසයක් අවසානයේ වියදම් කළ මුදලට සමාන මුදලක් මම දුන්නේ. 1800 සමාන මුදල තමයි දැන් මම ඔයාලට දුන්නේ. වියදම් කළ මුදල සමාන මුදලක් ලබා දීම අපි හඳුන්වනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා කියන වචනේ තමයි අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. එතකොට සුළු මුදල් බාරකරු වියදම් කළ සුළු මුදලට සමාන මුදල් ප්‍රමාණයක්
ප්‍රධාන මුදල් භාරකරු විසින් නැවත ලබා දීම අපි කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. අග්‍රිමය ප්‍රතිපූර්ණය කළාට පස්සේ තමයි අග්‍රිම මුදල, ඒ කියන්නේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා කියනවනේ. ඒක නිසා සුළු මුදල් අග්‍රිම ක්‍රමය අනුව ලබා දෙන සුළු මුදල අග්‍රිම මුදල කියලා කියනවා දැන්. අර රුපියල් 2000 කියන තව නමක් තමයි අග්‍රිම මුදල, එහෙම නැත්නම් සුළු මුදල. එතකොට අග්‍රිම මුදල් නොවෙනස්ව පවතින්න නම් අනිවාර්යෙන් මාසයේ අවසානයේදී අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතුමයි. අග්‍රිම මුදල නොවෙනස්ව පවතින්න නම් අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතුමයි. පැහැදිලිද? අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතුමයි. මම කිව්ව ටික තේරුණාද ඔයගලන්ට? මේ දක්වා කීප ටික තේරුණාද? කියන්නේ කොහමද? තේරුණානේ? right. එතකොට දැන් මම ආයෙ සාරාංශ කියන්නම්. ඔව් කියන්නේ. මැඩම් දීපු සුළු මුදලට වඩා වැඩි මුදලක් යොදන්නත් මොකද කරන්නේ? බෑ. සුළු මුදලට වඩා වැඩි කුවක් ඉදන් කරන්න බෑනේ දැන්. මම ඒක කියන්නම්. එහෙම ගැටලු දෙනවා ඒ ලෙවල් වලට ඕගලන්ට නැහැ. ඒක මම ඒක කතා කරන්නේ නැත්තේ. ඔය ඒ ලෙවල් වල සුළු මුදල් පොත තියෙනනේ ගිණුම් වලට. එතෙන්දි දෙනවා. දැන් මම දුන්නේ 2000යි. 2000 වල වැඩි මුදලක් ඉදන් වෙනවා නම් මාසෙ ඉවරනම් යන්න ඉන්න බෑ. දැන් අපි හිතමු ජනවාරි 1.25 වන විට වියදම් කරලා ඉවරලා අතේ තියෙන රුපියල් 300යි කියලා හිතන්නකෝ. හරිද? ජනවාරි 25 හොඳේ. මෙතෙක් ඉදන් කළා ඔයාලගේ අතේ තියෙන රුපියල් 300යි. මුදල වල පේනවනේ රුපියල් 300. දැන් ඔයාට ජනවාරි 26 27 වගේ එනකොට ඔන්න දැන් අපි තුමු ජනවාරි 26 වෙනකොට රුපියල් 100යි අතේ ඉතුරුනේ. ඔන්න ජනවාරි 27 වර රුපියල් 200ක වියදමක් වෙනවා. දැන් කරන්න බෑ. අතේ තියෙන රුපියල් 100යි. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් ඔයාට ජනවාරි 30ක වෙනකන් ඉන්න පුළුවන් කමක් නැහැ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න. අන්න ඒ වෙලාවේදී ඔයාට මේක කරන්න බැරි නිසා ඔයා ප්‍රධාන මුදල් භාරකරු ළඟට ගිහිල්ලා ඔයාට එදාට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? මම කිව්වේ සුළු මුදල මාසයක් යන කලින් ඉවර වුණොත් මොකද කරන්න ඕනේ කියලා. අර එහෙම ප්‍රශ්නයක් ආපු නිසා ඒක ගන්න අදාළ නැහැ. ඒ මහපු නිසා මේ කිව්වේ. මාසයක් යන කලින් සුළු මුදල ඉවර වුණොත් අපි දුන් ජනවාරි 25 26 වෙනි රුපියල් 100 අතේ ඉතුරු කියලා. ජනවාරි 26 වෙනි රුපියල් 100 අතේ ඉතුරු. ජනවාරි 27 රුපියල් 200ක වේදමක් කරන් දෙනවා. එතකොට ඔයාගත්තේ සල්ලි නැහැනේ. ඔයා කොහොමද කරන්නේ? අතේ රුපියල් 100ෙන් තියනවට කරන්න බෑ. අන්න ඒතර ඔයාලට සිද්ධ වෙනවා මම ළඟට එන්න. මම ප්‍රධාන මුදල් භාරකරු. ප්‍රධාන මුදල් භාරකරු ළඟට ගිහිල්ලා ඔයාලට සිද්ධ වෙනවා එදා දවසේ ඒක අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න. එදා දවස් දක්වා බිල් ටික මෙවර ඉදිරිපත් කළා. අතේ රුපියල් 100යි තියෙන්නේ. අන්න එදාට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. ජනවාරි 30 කට කලින් අග්‍රිම ප්‍රතිපූර්ණය කරනවා. එතකොට ප්‍රධාන මුදල් භාරකරු දන්නවා මාසික වියදම් සඳහා 2000 ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. යාකට තේරෙනවා එහෙම වුණාට පස්සේ. එතකොට එයා අග්‍රිම මුදල ඊළඟ මාසෙ වැඩි කරනවා. ඔන්නම් 2000 3000 කරන්න පුළුවන්. 2000 2500 ගන්න ඒක ඕන තීරණයක් ගන්න පුළුවන්. සුළු මුදල එක එක මාස සුළු මුදල මාසයක් යන කලින් සතියෙන් ඉවර වෙන්න පුළුවන්. ඒතකොට සතියෙන් අග්‍රිම ප්‍රතිපූර්ණය කරගන්න. සුළු මුදල් වලට බැලන්ස් කරලා ප්‍රධාන මුදල් භාරකරු ළඟට ගිහිල්ලා අග්‍රිම ප්‍රතිපූර්ණය කරගන්න නම් සතියේ. පැහැදිලි ප්‍රායෝගික හේතුමස් එක දෙන්න පුළුවන්. අපිට කියන්නේ බෑ 2000 ප්‍රමාණවත් වෙයි කියලා මාසෙකට. ඒ ගැටලු හරිනේ දැන්. විසඳෙන්නේ නැතිනේ. තේරුණා නේද කියන එක? ඕගන්ට එහෙම දෙන්නේ නැහැ. හැබැයි අග්‍රිම මුදල වැඩි කරනවා කියලා ඕගන්ට කියනවා. අග්‍රිම මුදල වැඩි කරන්න පුළුවන්. ජනවාරි මාස 2000 වුණාට තේරුණා අතන මගේ සල්ලි වරුණා කියලා. ඒවට තේරුණා සල්ලි මදි කියලා. අන්න ප්‍රධාන මුදල් භාරකරුට ඉවරයි මාස අග්‍රිම මුදල 2500 කරනවා. නැත්තම් තුන්හා ගන්නවා. එතකොට ජනවාරි මාස 31 වෙනිදා අතේ ඉතුරු රුපියල් 200 නම් අග්‍රිම මුදල වැඩි කළොත් ඒ වැඩි කර ප්‍රමාණයට ප්‍රතිපූර්ණය කරන්න ඉඳන් කරපු ගාණ දීලා හරියන්නේ නැහැ එතකොට. ඉඳන් කරපු ගාණ දීලා හරියන්නේ නැහැ. මම වැඩි කරන්න තියෙන ගාණන් ඒ වැඩි කරපු මුදල හරියන්නේ මුදල දෙන්න. අපේ 200ක් තියෙනවා නම් මම 2500ක් කළා නම් 2300ක් ප්‍රතිපූර්ණය කරන්න. අතේ තියෙන රුපියල් 100 නම් අග්‍රිම මුදල මම 2500 කළා නම් 2400ක් ප්‍රතිපූර්ණය කරන්න. හරිනේ? ඒ වගේ වෙන්න ඕනේ. එහෙම ගණන් ගැටලු කරන්න දෙනවා. එහෙම ගැටලු පළවෙනි පේපර් එකේ දෙනවා. අග්‍රිමේ රුපියල් 2000යි කියලා ඒ මාසේ විදන් කර මුදලක් දීලා අපිට කියන අග්‍රිමේ රුපියල් 3000 දක්වා වැඩි කරන්න තීරණය කළා කියලා. ඉතින් දැන් විදන් කරලා තියනවා කියලා 1500ක්. ඒතර අතේ තියෙන 500 කියලා වල තේරෙනවා. නමුත් දැන් මාර්තු මාසෙ 3000ක් කරන්න තීරණය කළායි කියනවා. අතේ තියෙන 500 නම් 3000 වෙන්න 2500ක් නෙමෙයි 2500ක් වෙන්න. විදන් කරපු 1500 දිග හරියන්නේ නැහැ එතකොට. හරිනේ?
හරි. මේ දක්වා මම හිතන්නේ ඔයගන්ට තේරෙන්නේ නැති. තවත් ගැටලු තියෙනවා අහන්න. මම දැන් කිව්වේ සුළු මුදල් පොතක් කියන්නේ මොකක්ද? කොහොමද ඒක වෙන්නේ? වචන ටික දුන්නා. එයා සුළු මුදල් පොත කියන්නේ නිතර සිද්ධ වෙන සුළු වියදම් සම්බන්ධයෙන් භාවිත කරන මූලික පොත. සුළු මුදල් පොතේ ගණන් ලියන්න. සුළු මුදල් ගෙවීම් වවුචරයක් තිබිය යුතුයි. සුළු මුදල් ගෙවීම් වවුචරය අනුසාරයෙන් සිදුවෙන සියලු සුළු මුදල් ගණන් සුළු මුදල් පොතේ ලියන්නේ සුළු මුදල් බාරකරු. සුළු මුදල් බාරකරු වියදම් දැරීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නේ ප්‍රධාන මුදල් බාරකරු. ඒ ලබා දෙන මුදල සුළු මුදල නැත්නම් සුළු මුදල අග්‍රිමය කියලා හඳුන්වනවා. මේ සාරාංශය. අග්‍රිම මුදල දෙන්නේ යම් සුළු මුදල් කාලයක් වෙනුවෙන් ඒ සුළු මුදල් කාලය මාසයක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ ව්‍යාපාරය. ලබා දෙන සුළු මුදල රුපියල් 1000ද 2000ද 3000ද කියලා තීරණය කරන්නේ ව්‍යාපාරයේ සුළු වියදම් ඇතුළේ ස්වභාවය අනුව. හරිනේ? එතකොට ඒ සුළු මුදල වියදම් කරාට පස්සේ සුළු මුදල් කාලයේ අවසානයේ අනිවාර්යයෙන්ම සුළු මුදල් බාරකරු සිද්ධ වෙන අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න. අග්‍රිමය ප්‍රතිපූර්ණය කරගන්න මොකක්ද ඔයා කරන්න ඕනේ? ඒ කාලෙ තුල වියදම් කරපු සුළු මුදල් වලට අදාළ සුළු මුදල් ගේ වවුචර් ටික අරගෙන සුළු මුදල් පොතත් එක්ක ප්‍රධාන මුදල් බාරකරු නැත්නම් ගිණුම් ලිපිකරු හම්බ වෙන්න ඕනේ. එයා ඒ දේවල් පරීක්ෂා කරලා බලන්න ඉවරදී නම් ඔයාට ඊළඟ සුළු මුදල් කාලයේ ආරම්භයේම වියදම් කරන මුදල සමාන මුදලක් වඩා ලබා දීලා අග්‍රිම මුදල හදනවා. ඒක තමයි සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා කියන්නේ. හරිනේ? එතකොට මේ හදන සුළු මුදල් පොත ඔන්න මම සාරාංශ කිව්වා. සුළු මුදල් පොත දැන් ආකෘතිය වෙනස් විදිහක් ගන්න. ආකෘතිය වෙනස් ආකාරයක් ගන්න. හරිද? ආකෘතිය ගන්න ටියුට් එකේ දීලා දෙනවා. ආකෘතිය වෙන්නේ මෙන්න මේ ආකාරයට ටියුට් එකේ බලන්න. මේක අඳිනකොට මම කියවනේ සුළු මුදල් පොතට අදාළව එකම එක ලැබීමයි තියෙන්නේ කියලා කිව්වනේ. ඒ ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන මුදල විතරයි. ඒතකොට ඉස්සෙල්ලාම තියෙන ලැබීම් තීරුව. මම ඒක පැහැදිලි කරලාම යන්නම්. ලැබීම් මේ තියෙන්නේ ලැබීම් තීරුව. මම ඉස්සෙල්ලාම මේ අඳින්න මේ වම් පැත්තේ මේ තියෙන ගාන තීරුව ලැබීම් තීරුව. ඒකව සංගල පිටුව. ඒක ඉතින් අපි පාවිච්චි කරන්නේ නැති නිසා ඒක කොටුවක වගේ ප්‍රමාණයට මේක අඳින්න පුළුවන්. මම අනිත් දවස් උපදෙස් දෙනවා. ඊට පස්සේ තමයි අපි දිනේ දාන්නේ. දිනේ ඉතින් කොටු දෙකක වගේ ප්‍රමාණයට ඔයාට එන්නේ. දිනේ කොටු දෙකකින් වගේ එන්නේ. ඊට පස්සේ ඒවා විස්තරය. හරිද? ඒක අපි ඉබේ ඉතුරු වෙන්න තියන්න ඕනේ. දැන් අපි ඊට පටන් ගන්නේ කෙලවර මේ පැත්තේ. කෙලවරෙන් පටන් ගන්නවා අපි. මෙතනින් අපි අවසන් කරනවා නම් ලෙජර් පිටුව ඒකත් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය කොටුව වගේ ප්‍රමාණය ඇති. අවසානය. ඊට පස්සේ ලෙජර් ගිණුම් කියලා මම මේවා තව පොඩක් පැහැදිලි කරන් තියනවාද? ලෙජර් ගිණුම් කියලා තීරුවක් තියෙනවා. මම දැන් ඒවා පැහැදිලි කරන්නේ නැහැ තාම. ලෙජර් ගිණුම් කියලා තීරුවක් තියෙනවා. ඊට පස්සේ මෙයාලා කරන හැම විදිහම නිතර සිද්ධ වියදම්. ඒ වියදම් නිකන් ලියන්නේ ඒක තීරු වලට දාලා දැන් විශ්ලේෂණ තීරු කියලා තමයි මේ මුදල් පොත අපි පිළියෙල කරන්නේ. මම පැහැදිලි කරන්න. විශ්ලේෂණ තීරු කියලා කියන්නේ අපි කරන හැම වියදමක් සම්බන්ධයෙන් වෙනම තීරුවක් පවත්වා ගන්නවා. ඒක කොටු දෙකක වගේ ප්‍රමාණයට විශ්ලේෂණ තීරුව අපි අඳිනවා. ඉතින් විශ්ලේෂණ තීරු කීයක් අඳිනවද තීරණය වෙන්නේ ගානේ තියෙන වියදම් ටික දිහා බලලා. රයිට්. ඔන්නෝම ආකෘතියක් තමයි එන්නේ. මම දැන් මේ පැහැදිලි කරන්නේ මේ සුළු මුදල් ටික ආකෘතිය. කොහොමද එන්නේ කියන එක. එතකොට මේකේ මෙහෙමයි කරන්නේ. මම නිකන් මේ කියලා දෙන්න ගන්නේ තාම ආකෘතිය ඔයගොල්ලෝ අඳින්නේ නැහැ, මුකුත් අඳින්නේ නැහැ. සමස්තය කියලා දීලා තමයි ඔයගොල්ලෝ මේ දේවල් ටික අඳගන්නේ, ලියාගන්නේ. මේක තමයි සුළු මුදල් පොත. මේ ආකාරයෙන් තමයි සුළු මුදල් පොත අඳින්න ඕනේ. මේක විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොතක්. විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොතක් කියන්නේ කරන වියදම් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ තීරුවක් වෙන් කරගන්න ඕනේ. හරි? වෙනම තීරුවක් වෙන් කරගන්න ඕනේ. එතකොට හරි. එතකොට මේ පැත්තේ තියෙන ලැබීම් මේ ලැබීම් මෙතන සංගල පිටුව මෙතන දිනය මෙතන විස්තරය මෙතන වවුචර් අංකය මෙතන ගෙවීම් මේක විශ්ලේෂණ තීරු මේක ලෙජර් ගෙනුම්
මේක ලෙජර් පිටුව. ඔන්න ඒ විදිහට ඔය වගේ ආකෘතියක් හැම ගානකම අඳින්න සිද්ධ වෙනවා. මේක තමයි සුළු මුදල් පොත. මේ සුළු මුදල් මම අර කිව්ව උදාහරණ ගැන පොඩ්ඩක් මේ පැහැදිලි කරන්න මම ලේසි නිසා. අනිත් දවසේ ආයි කියලා දෙනවා. මේ සුළු මුදල් පොතේ ලියන්නේ මෙන්න මෙහෙමයි. හරිද? සුළු මුදල් පොතේ මෙහෙමයි ලියන්නේ. මම දැන් පැහැදිලි කරනවා. රුපියල් 2000 සුළු මුදල් අග්දිනිය. ජනවාරි පළවෙනිදා. රුපියල් 2000ක් ඔයාලට ලැබෙනවා. දැන් ඔයා තමයි මේක හදන්නේ. ඔයාලට ලැබුණාම ඔයාලට එකම ලැබෙන්නේ රුපියල් 2000 විතරයි. එහෙනම් ලැබුණේ කාගෙන්ද? ප්‍රධාන මුදල් බාරකරුගෙන්. එහෙනම් මේක අනිත් කිනම තියෙන මුදල්නේ. මුදල් පොතේ බැර වෙලා සුළු මුදල් පොත තමයි හරවෙන්නේ. මේ සුළු මුදල් පොතේ මේ තියෙන්නේ සුළු මුදල් පොතේ හරපැත්ත. මේ තියෙන සුළු මුදල් පොතේ හරපැත්ත. හිතන්න. මේ තියෙන්නේ සුළු මුදල් පොතේ බැර පැත්ත. ගිණුම වෙනස්. හරිනේ? වෙන ගිණුම වගේ නෙමෙයි. මේ මූලික පොතේ ආකෘතිය වෙනස්. ඒතර සුළු මුදල් පොතේ හරයි බරයි තමයි වෙයි තියෙන්නේ. හර බර දෙපැත්තටම එක විස්තර පැත්තයි තියෙන්නේ. හර බර දෙපැත්තම එක විස්තරයයි. වෙන ගිණුම වල එහෙම නෑ. හර බර දෙපැත්තම තියෙන එක විස්තරයයි. ඒතර හරන ලිව්වත් බරට ලිව්වත් විස්තර තියෙන තමයි විස්තරය ලියන්නේ. දැන් මුදල් 2000ක් ලැබුණානේ ජනවාරි 1 වෙනිදා. ඒක ලියන්න ඕනේ මුදල් ලැබුණාම මුදල් පොත බැල සුළු මුදල් පොත හර වෙන්න ඕනේ. ඒක විස්තරහනේ. එහෙනම් සුළු මුදල් පොතේ හර පැත්ත තමයි ඔයා 2000 ලියන්නේ. සුළු මුදල් පොතේ හර පැත්ත තමයි ඔයා 2000 ලියන්නේ. නිකන් අහගන්න. තාම කිසිම සටහනක් ඔයාලට දුන්නේ නැහැ. නිකන් අහගන්න. යම් දැම්මක් අරගෙන අපි සටහන ලියමු. ඔන්න සුළු මුදල් පොතේ හර පැත්ත තමයි 2000 ලියන්නේ. විස්තරේ මුදල්. ඔයාට ඔය හර පැත්ත ලැබීම් පැත්ත ලියෙන්නේ ඔච්චරමයි. වෙන කිසිවක් ලියෙන්නේ නැහැ. වෙන කිසිම ලැබීමක් නැහැ. ඊට පස්සේ ඔන්න ඔයා වියදම් කරනවා 1.2. අපි තුමු ඔයා පරිත්‍යාගයක් කළා. ඔයා කරන දේ මෙතන ලියන්න ඕනේ. වවුචර් අංක 1. හරි වවුචර් අංකයක් කියනවා. රුපියල් අපි තුමු 5යි. ඔන්න ඔයා රුපියල් 5 ලියනවා. සතාව සත තීරුවක් ගන්නත් ඕනේ. පොල් පොල් වියදම්. දැන් සත ඉන්නේ නේ. මුත් ගණන් වල තිබුත් එහෙම නම කිව්ටේ හත ගණන් තියෙනවා. රුපියල් 5යි. එතකොට ඔයා මේ රුපියල් 5 මෙතන ලියලා ගෙවීම එක ලියවලන්නේ ඊට අදාළ විශ්ලේෂණ තීරුවක්ක් ලියන්න ඕනේ. මොකද අපිට හොයාගන්න පුළුවන් පරිත්‍යාග කොච්චරක් ඉවරද. පරිත්‍යාග කියන එක එච්චර වැදගත් නැත්නම් අපි ගන්නවා වෙනත් ඉදන් කියලා ඒකට. වෙනත් නැත්නම් විවිධ කියලා. මේක එච්චර වටින් ගන්නට දෙන වෙනම හඳුන ගන්න ඕනේ නැහැ. පොඩි එච්චර වැදගත් නැති දේවල් විවිධ වලට දාගන්න පුළුවන් වෙනත් ඕනේ. පස්සේ මම කියලා දෙන්න අදහස්. මෙතන රුපියල් 5 දාගන්න. පරිත්‍යාග කියලා ලියන්න පුළුවන් ඕනේ. අපි තුමු 1.5 ගිනි පෙට්ටියක් ගත්තා. මෙතන ලියන්නේ ගිනි දාකරපු දේ. ගිනි පෙට්ටි. හරි වවුචර් අංක 2. රුපියල් ගිනි පෙට්ටි දෙකක් ගන්න රුපියල් 10යි. ගිනි පෙට්ටි කියලා තීරුවක් ගන්න එපා. වැඩක් නැහැ. හරි තේරෙනවද? මේ තීරුව නමින් මේ තීරු නම් කරන්නේ ඒ නමින් ගිණුමක් වෙනවා. හොඳට මතක තියාගන්න. මෙතන තීරු නම් කරපු නමින් ඔයාගේ ලෙජරේ ගිණුමක් වෙනවා. ඒ නිසා ගිනි පෙට්ටි කියලා ගිණුමක් ලෙජරේ එන්න බෑ. ඒක ඉච්චි වැදගත් නෑ. අන්න ඒකත් අපි දානවා වෙනස්. වෙනත් ඉදන් කියලා ගිණුමකට දාගන්න වෙනත් ලේබල් එකක් එන්න පුළුවන්. අපි ඉගෙනගෙන තියෙන වෙනත් ඉදන්. වෙනත් මොනවා හරි කියන්නේ පොදුවේ තියෙන ඕන දෙයක් එතන දෙනවා. හරිද? ඒක එතන තියෙන පොදුවේ මොනවා හරි. ඊට පස්සේ අපි හිතමු 1.8 ඔයා තැපැල් වියදමක් කරනවා. රුපියල් 40යි. එතකොට ඒක සාමාන්‍යයෙන් තැපැල් වියදම්, විදුලි වියදම්, ඒ වගේ දේවල් විතර ගිණුම් තියෙනවනේ සංග්‍රහ වියදම්, ගිණුම් තියෙන ගමන් වියදම්. ඒකට ගිණුම් තියෙනවා. ගිනි පෙට්ටි කියලා ගිණුමක් නැහැ. පැහැදිලිද මං කියන්නේ? එතකොට තැපැල් වියදම් කියලා ගිණුම් වෙන්න වියදම් එනවා. අන්න එතෙන්දී අපි එයා තීරුවක් ගන්න කෙලින්ම තැපැල් වියදම් කියලා. ඒ හතරේ දාන්නේ තැපැල් වියදම් කියන තීරුව. ගෙවීම් වල ලියන හැම වියදමම ඊට අදාළ විශ්ලේෂණ තීරුවකට දාන්න ඕනේ. හරි? අපි තුමු 1.10 ගමන් වියදම්. ගමන් වියදම් කියලා ගිණුම් ලෙජරේ තියෙනවා. ඒක වෙනම ගිණුම ඔබ දන්නවා තියෙනවා කියන එක. ගමන් වියදම් රුපියල් අපි තුමු 50ක් ගියා. එහෙනම් ඔයා ගමන් වියදම් කියලා තීරුවක් ගන්නවා. අරගෙන ඒ 50 ඒකේ ලියන්න. ඊළඟ 1.15 ලිපි ලියාපදිංචි කිරීමේ ගාස්තු.
රුපියල් 40යි. තෙපැල් වියදමක්. නියමක් රෙජිස්ටර් කරලා. තෙපැල් වියදම් තීරුවට දැම්මා. 1.20 ටැක්සි කුලී ත්‍රිවිල් එකකින් ගිහිල්ලා වියදමක් 150යි. වියදම. ටැක්සි කුලී කියන්නේ ගමන් වියදමක්. ගමන් වියදම් තීරුවට දැම්මා. ඔච්චර ලියන විදිය අමාරුවක් නැහැ. මේ තේරුම් ගන්න තීරු ටික තේරුම් ගන්න යන්න. 1.22 අපි හිතමු සබන් මිලදී ගත්තා. සබන් මිලදී ගැනීම රුපියල් 60යි. සබන් කියලා ගිණුමක් විතරේ නේ. නිසා මේක තීරුවක් සබන් කියලා නම් කරගන්න බෑ. තව තීරු එන්න පුළුවන්. මම කියන්නේ ගත්තා. සබන් කියලා තීරුවක් ගිණුමක් ඉන්නේ නැහැ. සබන් කියන්නේ විවිධ වියදමක්. දැන් වල තේරෙනවද මම කියන්නේ? හරිද? ඊට පස්සේ 1.25 සිරිමල්ට ගෙවූ වැටුප් අත්තිකාරම්. වැටුප් අත්තිකාරම් රුපියල් 200යි. සිරිමල් කියන්නේ සේවකයෙක්. සේවකයා වැටුප් අත්තිකාරමක් කියන්නේ ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා. පඩි ගත්තම සමහරක් අය පොඩි පොඩි වැඩ කරන සේවකයෝ මොකද කරන්නේ? පඩි ගත්තාම අඩු කරගන්න කියලා බොස්ගෙන් ඉතින් කියා කර ඉල්ලනවා. ඉතින් සිරිමල් මොකද කරන්නේ? ඇඩ්වාන්ස් එකක් ඉල්ල රුපියල් 200ක අවශ්‍ය යන ගමන් බෝතලයක් මොනවා හරි අරගෙන කාලක් ගහන්න වෙන්න පුළුවන්. නිසා බොස්ගෙන් ඉල්ලනවා රුපියල් 200ක ඇඩ්වාන්ස් එකක් මට දෙන්න. පඩි ගත්තාම අඩු කරගන්න කියලා. අපි හිතමු සිරිමල් එහෙම ඉල්ලුවා කියලා. අන්න රුපියල් 200 කියන්නේ පොඩි මුදලක්. දැන් ඒක දෙන්න වෙන්නේ සුදු මුදල් බාරකම් 200. දැන් කොහෙද ඔබ දාන්නේ? සිරිමල් ප්‍රති වෙනත් කෙනෙකුට දැම්මොත් සිරිමල්ට මේ 200 දුන්නා කියන එක හැංග වෙනවා. ඒක වෙනත් ඒ සිරිමල්ට දුන්න රුපියල් 200 සිරිමල් නමින් ගිණුමකට යන්නම ඕනේ. ඇයි සිරිමල්ට පඩි දෙනකොට මේ 200 අඩු කරගන්න ඕනේද නැද්ද? අඩු කර මම මේ කියලා දෙන්න අඩු කරගන්න ඕනේ. හැබැයි සිරිමල් නමින් ගිණුමකට යන්න ඕන නම් ඒ නමින් ගිණුමක් කියලා නම් විශ්ලේෂණ තීරුවක් ඒ නමින් එන්න ඕනේද නැද්ද? එන්න ඕනේ. මොකද විශ්ලේෂණේ නම් වෙන්නේ ඒ නමින් ගිණුමක් කියලා. එන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ තීරු වෙන් කරගන්නේ මේක නිතර සිදු වෙනවා නම් විතරයි. හොඳමත් යන්නේ. මේ විශ්ලේෂණ තීරු වෙන් කරගන්නේ නිතර සිද්ධ වෙනවා නම්. තැපැල් විදම නිතර සිද්ධ වෙනවා. ගමන් විදම නිතර සිද්ධ වෙනවා. තැපැල් විදම නිතර සිද්ධ වෙන එක අහම් වෙන එකක් නම් ඔක ලෙරත් වල දැම්මම කමක් නෑ. හරිනේ? යම් විදමක් නිතර සිදු වෙනවා නම් අපි මේක තීරුවක් වෙන් කරගන්න නිතර සිදු වෙනවා නම් වැදගත් නම් අපි තීරුවක් වෙන් කරගන්නවා. නිතර සිදු වුණත් ගිනි පෙට්ටි නිතර ගත්තත් සබන් නිතර ගත්තත් ඒක නම් ගිණුමක් වෙන එක වැදගත් නෑ. අන්න ඒතර අපි ගන්න වෙනත් වලට. හැබැයි සිරිමල්ට ගෙවූ මුදල සිරිමල් නමින් ගිණුමකට යන්නම ඕනේ. එහෙනම් සිරිමල් නමින් ගිණුම මේ වෙන කැපැල් ගමන් වෙනත් කෙනෙකුට දාලා නැහැ සිරිමල්ට තීරුවක් එන්න ඕනේ. නමුත් ගැටලුව තියෙන්නේ සිරිමල්ට ගෙවූ වැටුප් කියන එක නිතර සිද්ධ වෙන්නේ නැහැ. සිරිමල් නිතර ඇඩ්වාන්ස් ගන්නෙ නැහැ. ඒ නිසා තීරුවක් වෙන් කරන එක තේරුමක් නැහැ. මගේ තේරෙන්නේ නිතර සිදු වෙනවා නම් තමයි තීරුවක් වෙන් කරන්නේ. මම මේ කියලා දෙන්නේ ගාන හදන්න වැදගත් දෙයක් තේරුම් ගන්න ඕනේ. සිරිමල්ට ගෙවූ වැටුප වෙනම ගිණුමක සඳහන් වෙන්න ඕනේ. එහෙනම් අපි වෙනම තීරුවක් ගත යුතුයි. නමුත් සිරිමල් කියන පුද්ගලයා නිතර ඇඩ්වාන්ස් ගන්නෙ නැහැ. නිතර ඇඩ්වාන්ස් ගන්නෙ නැත්නම් සිරිමල් නම් තීරුවක් වෙන් කරන එක තේරුමක් නැහැ. ඇයි? සිරිමල් නිතර ඇඩ්වාන්ස් ගන්න ආවොත් සිරිමල්ගේ රස්සාවක් නැති වෙයි. සිරිමල්ට නිතර මාස 3-4 දාලා ඇඩ්වාන්ස් ඉල්ල නම් බිරේ සිරිමල් රස්සාව ගත දායි. සිරිමල් නිතර ඇඩ්වාන්ස් ගන්නෙ නැහැ. මාසෙට එකපාරක් ඇඩ්වාන්ස් එකක් ගනි. දෙපාර තුන් පාර සිරිමල් ඇඩ්වාන්ස් ඉල්ලන ඉවත් වෙන සිරිමල් රස්සාව ගොඩට. ඒක නිසා සිරිමල් නිතර ඇඩ්වාන්ස් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා සිරිමල් නමින් ගිණුමක් ගන්න බැහැ. හැබැයි මේක සිරිමල් නමින් ගිණුමකට යන්න ඕනේ. අන්න එවැනි දේවල් තමයි දාන්නේ ලෙජර් ගිණුම් කියන තැන. ඒ කියන්නේ ලෙජර් ගිණුම වල දැම්මේ ඒ නමින් වෙනම ගිණුමක් එන්නක් ඕනේ. හැබැයි තීරුවක් ගන්න එක තේරුමක් නැහැ. ඒ නමින් ගිණුමකට වෙනම යන්නත් ඕනේ දේවල් තමයි ලෙජර් ගිණුම් වල දෙන්නේ. මොනවද ලෙජර් ගිණුම් කියන තීරුව පැහැදිලි කරන්නේ. ලෙජර් ගිණුම් කියන තීරුව පැහැදිලි කරන්නේ. එතකොට අපි හිතමු මෙහෙම 1.28 විදුලි බිල ගෙව්වා 300යි. ලයිට් බිල පොඩි ගාණක්. සුමුදල් බාරකට තමයි ගෙවන්නේ. විදුලි බිල කියන්නේ වැදගත් අයිටම් නේද? එනමින් එන්න ඕනද ගිණුමක් නැද්ද ලෙජරේ? ලෙජරේ ගිණුමක් එන්න ඕනේ. ගාණ විදුලි බිල ගෙවුවම
විදුලිය කියන්නේ මේ වෙන සබන් කෑල්ලක් ගත්තද වෙලක් මේක දාලා හරියන්නේ නැහැ. මේ ව්‍යාපාරේ හඳුනා ගන්න ඕනේ මේ අවුරුද්දේ ලයිට් බිල කොච්චරද කියන එක. ඒක මාසෙන් මාස ගිණුම් ගත කරගෙන යන්න ඕනේ. පොඩි මුදලක් නිසා මෙයා ගිණුම් ගත කළා. එහෙනම් අනිවාර්යෙන් මේක ලයිට් බිල් කිනුවට යන්න ඕනේ. දැන් මට කියන්නේ එයා එහෙනම් ඒ ළමින් තීරුවක් වෙන්න ඕනේ. වැදගත්. හැබැයි තීරුවක් ගන්න එක තේරුමක් නෑ. ඇයි ඒ? මාසෙට දෙපාරක් ඒක මාසෙකට සැරේ. ඒක මාසෙ ඔව් මාසෙට දෙපාරක් තුන් පාරක් අපි ලයිට් බිල ගෙවන්න යන්නේ නෑ. පුළුවන් නම් නොගෙලා ඉන්නවා. පුළුවන් නම් අපි මාස දෙක තුනකට සැරයක් තමයි ලයිට් බිල ගෙවන්නේ. මාසයක් ගානේ ගෙවන්නෙත් නෑ. නේද? එහෙමනේ මාසෙට දෙපාරක් තුන් පාරක් අපි ලයිට් බිල ගෙවන්න යන්නේ නෑ. අපි පුළුවන් තරම් නොගෙලා ඉඳලා මාස දෙක තුන සැරයක් ගෙවන්නේ අතු බිල ආවට පස්සේ. අතු බිල ආවට පස්සේ ගෙවන්න යන්නේ කරුවලේ ඉන්න බැරි නිසා. නැත්තම් ඒක ගෙවන්නේ. එහෙමනේ. ඒ නිසා ලයිට් බිල කියන එක ප්‍රායෝගිකව අපි මාසෙට දෙපාරක් තුන් පාරක් කරන්නේ නැහැ. නිතර ගෙවන්නේ නැති නිසා කීපයක් ගන්න එක තේරුමක් නැහැ. එහෙනම් නමුත් එයා වැදගත්. එහෙනම් එයා දාන්න කොහටද? එච්චර ගිණුම් වලට එච්චර කිනොමට ගිණුම් ගන්න මට ඩෙජර් ගිණුම් කියන තේරුම් ගන්න ඕනේ කරන්නේ. ඩෙජර් ගිණුම් වලට දාන්නේ. අපි හිතමු ලී බඩු ගන්නවා. ලී බඩු අපි හිතමු 1.28ම අපි ගත්තා sorry ලී බඩු නෙමෙයි අපි හිතමු දැන්වීම් පුවරුවක්. notice board එක. ඒකද කීයද අපි රුපියල් 600යි කියලා නිකන්. රුපියල් දෙනා මදින් මම නිකන් මේවට කියලා දෙන්න ඕනේ යන්නේ. ඒකත් සුළු වියදමක් නම් අර ගන්න සුළු බාරගන්න කරන එකක් නනම් මේ දැන්වීම් පුවරුනේ නැබැයි මේක ලී. එතකොට පොඩි මුදල් නිසා මේක ලිව්වට මේක නිකන් වෙනස් වෙන ගානේ දැන්වීම් පුවරුව අවුරුද්ද ගානක් තියෙනවා. අවුරුදු ගානක් අවදිනවා. එහෙනම් මේක ලී බඩු ගිණුමට යන්න ඕනේ. නමුත් ලී බඩු ගිණුමට යන්න ඕන ලී බඩු තීරමක් ගන්න එක තේරුමක් නැහැ තීරුවක් ගන්න. අන්න ඒකත් දාන්නේ අපි ඩෙජරේට. එච්චර ගිණුම් ඩෙජරේට. ඩෙජරේට දාන්නේ තීරුවක් එයා ඒ වැදගත්. ඔව්. ඩෙජරේට දාන්නේ ඩෙජරේට දානවා. මැඩම් එතකොට ඇයි නැද්ද? ඩෙජරේට දාන්නේ ඒ නමින් මොකක් වෙන්න ඕන. මොකද ගැටලුව? කියන්න. මොකද්ද ගැටලුව? මොකද්ද ගැටලුව? මැඩම් එතකොට ඒකට ලී කියලා තිබ්බේ නැත්නම් ඒක වෙනත් වියදම් වලට දාන්නේ මැඩම් නෑ. ඒක අයිතිනේ කියවම මට තේරෙන්න ඕනේ. නොවැදගත් එකක්ද ඔයා තේරුම් ගන්න ඕනේ. දැන්වීම් පූර්ව මොකද කියලා කියනවා ලී දෙක කියනවා. ඒක තමයි මම තෝරගන්න බැහැ නැත්නම් මොකද කියලා. ඒක අර නොවැදගත් නම් තමයි වෙනත් වලට දාන්නේ. වැදගත් හා වෙනම ගිණුමක් එන්න ඕනේ හැම එකම ලිජර් ගිණුම වලට දානවා. ඒ කියන්නේ ඒක උනන් තීරුව විශ්ලේෂණ තීරුව වලට ගන්න වැදගත් ඒවා තමයි. විශ්ලේෂණ කැපැලි දැන් කියන්නේ වෙනම ගිණුමක්. තමන් ඉඳන් කියන්නේ වෙනම ගිණුමක්. නමුත් දී බඩේ වෙනම තීරුවක් ගන්න එක තේරුමක් නැහැ නිතර ගන්න නැති නිසා. විදුලි පිළිකේ තීරුවක් ගන්න එක තේරුමක් නැහැ මාසෙට කීපතාවක් නොකරන නිසා. මොකද කැපැලි දැන් තමන් ඉඳන් වගේම වෙනම ගිණුමක් තමයි ලිජරේ තියෙනවා. වෙනම පෙන්නන්නේ ඒක. වෙනත් කියලා කියන්නේ ඉච්චර වැදගත් නෑ. ඒ නම් වෙනම ගිණුමක් පෙන්වන්න ඕනේ නෑ. ගිනි පෙට්ටි ගත්තා, ඉටි පන්දමක් ගත්තා, සබන් කෑල්ලක් ගත්තා. ඒ වගේ ඉච්චර වැදගත් නැති අයිටම් ටිකක් ව්‍යාපාරෙ ගණන් අද තේරෙනවා ඔයගලන්ට. අන්න ඒ වගේ දේවල් කරද්දී අපි දානවා වෙනත් පොදු විදිහට කියලා දාන්නේ පොදුවේ දාන්නේ. ඔය ක්‍රමයට තමයි හදන්නේ. හරිද? ඒ නිසා. හරි. දැන් මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්. මේක බැලන්ස් කරන විදිය. බැලන්ස් කරන විදිය. ඔය වගේ ලිව්වට පස්සේ ඔයා කරන්නේ බැලන්ස් කරනවා. බැලන්ස් කරන්න මෙහිමයි කරන්නේ. ඔබ දැන් හදපු එක මම දැන් ඒක ටක් ගාලා මේ හදලා පෙන්නන්න ඉතින් ඒක හදලා ඉවර කරන්නම්. අවසානයේ මෙතෙන් ඉවරයි නම් මෙන්න මෙතනින් අපි මේ ඔක්කොම තීන්දුව ඉරන් ගන්නවා. මේ තීරු වලට අදාළව එකතු කරන ඉර ගන්නවා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ විශ්ලේෂණ තීරු ටික ඉර ගහලා අවසන් කරනවා. මොකද එතන ගන්න අවසන් එකතු බැලන්ස් කරන්න ඕනේ මේ සුළු මුදල් පදේ හරයි බරයි තීරු දෙක. මම වල හර බර තීරු දෙක පැහැදිලි කළා. මේක ඇත්තටම මේක අපි ගත්තොත් බලා ගන්න ආයෙ නිදස් කියලා දෙනවා. ලිජර් ගිණුම කියන්නේ මොකද?
ලෙජර් ගිණුම කියන්නේ විශ්ලේෂණ තීරුවට ඒකටත් ඉරක් දෙන්න. නෑ ඒක වෙනම පෙන්වලා තියෙන එකනේ. ඒක විශ්ලේෂණ තීරු කියන ඇතුළට ආවා කියලා ප්‍රශ්නකුත් නැහැ. නිකන් වෙන පෙන්න ඇතුළක් නැහැ. ඒක වෙනම විශ්ලේෂණ තීරුවක් කියන්නේ ඒක දාන වෙනම ගිණුම් වෙන එක. මම මේ දම් පාටින් පෙන්නලා තියෙන්නේ මේ මුදල් සුමුදල්පතේ හරබැර තීරු දෙක. ගෙවීම් වල විශ්ලේෂණනේ අර ප්‍රතිපාඩ පැත්තේ හැපැත්තේ තියෙන බැලන්ස් කරන්නේ ඔය දම් පාටින් තියෙන තීරු දෙක. ඒ දම් පාටින් තීරු දෙක බැලන්ස් කරන මෙන්න මේක තවත් පහළට දික් වෙන ඉරි දැන් මම ඉරි එකතු ගන්න බැද වෙන නිසා මම අදින්නේ නැහැ. ඉරි ටික මම දැන් බැලන්ස් කිරීම කරලා පෙන්නන්නම්. හරි ඔහොම අවසානයේ දක්වා බලන්න ගැටලු තියාගෙන එපා. අනිත් දවසේ අපි මේක කරනවා. නිසා ගැටලුවක් තියාගන්න එපා. හරි. දැන් ඔන්න මම මේ ඉර ගැහුවා. ඊට පස්සේ ගන්නේ රූලක් ඇරලා මම බැලන්ස් කරන්නේ මේ ගෙවීම් දෙක ලැබීම් තීරුවයි. එහෙනම් මම තව රූලක් ඇරලා බැලන්ස් කරන්න අවශ්‍ය ඉර ගන්නවා. දැන් මෙතනින් පහළ තව තීරුව තියෙනවා. එකම කෙලින් ඉරි දෙක ගහනවා මම දැන් බැලන්ස් කරන්න හදන්නේ. මම තව පොඩ්ඩක් උඩට ගන්නවට මම ඉඩමදි. අවසානයේ පෙන්නන්න ඉඩමදි. හරි එතන ඉරි දෙක ගහලා බැලන්ස් කරන්න ඕනේ. ඉරි දෙක ගහන්න ඕනේ. මේක පහළට ගහන්න ඕනේ. හරිනේ. දැන් එද ගියට කමන්නේ වොන් තේරුම් ගන්නකො. මම ටක් ගාලා මේක මේ පැහැදිලි කරන්න ඕන නිසා. හරි. ඉර ඇදයි දැන් පස්සේ යන්නේ උඩ ඉර ඇදලා තියෙන්නේ. හරි. අපි ඔමෙ තුමුකෝ. නැත්නම් මකල යන්නේ. හරි. මම දැන් බැලන්ස් කරමින් පෙන්නන්න. ඔයගේ තීරු හැම එකම පහළට එන්න ඕනේ. තව ඇඳෙන්න ඕනේ. හැම තීරුවක්ම පහළට ඇඳෙන්න ඕනේ. එහෙමයි. දැන් අපි කරන්නේ බැලන්ස් කරන්නේ මෙහිමයි. හැම විශ්ලේෂණ තීරුවම එකතු කරනවා. ඒක බැලන්ස් කරන දෙයක් නෑ. හරිද? දැන් මම මේ හිතලා ලියපු ගාන ටිකක් නිසා මේක සමාන 2000ට වැඩි වෙන ගන්නේ නැහැ. හරි. අපි මේකත් එකතු කරන ගෙවින් පිරත් එකතු කරනවා. 0යි 5යි අගට 5 දිනන්නේ 5යි 4යි 5යි 10යි 14යි 19යි 25යි දෙකක් ඉතුරුයි 2යි 3යි 5යි 8යි 6යි 14යි. හරිනේ? එකතු කළා. මෙතන අවසන් කරන විතර බැලන්ස් වෙන්න ඕනේ. වැඩි පැත්ත 2000. 2000 මෙතන ලිව්වා. ඒ 2000 මෙතනට ගෙනාවා. සාමාන්‍ය විදිහට බැලන්ස් කළා. 5යි 5යි 10යි එකක් ඉතුරුයි 5යි 6යි 4යි 10යි එකක් ඉතුරු 4යි 5යි 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 10යි 1යි 2යි 545යි. එහෙනම් අපි 1.31 ශේෂය පාගේ කියලා 545 ගත්තා. ඊළඟ 2.1 ශේෂය ඊගේ කියලා මේ 545 අරන් යන ප්‍රතිවිරුද්ධ පැත්ත මේ බැර පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත මේක. ඊට පස්සේ මට දැන් ඉඳ මදි තව රුලක් මදි. හරිද? ඊට පස්සේ මම මේ ටිකක් වැඩි කර මේක ලියුණානේ ඒකයි. ඊට පස්සේ 2.1 අග්‍රමේ ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. අග්‍රමේ ප්‍රතිපූර්ණය කරනකොට මෙතන 2.1ම දාලා ශේෂීයකින් දැන් මුදල් කියලා ලියලා මේ 1455 මේ පැත්තෙන් ලියන්න ඕනේ. හර පැත්ත. විතර ආයෙ 2000 හර පැත්තේ හැදෙනවා. මම මේ හර පැත්ත පෙන්නන්න. දැන් හර පැත්ත වගේ 545ක් තියෙනවනේ. මෙතන ශේෂය ඊගේ කියලා ඇවිල්ලා කවදාද 2.1ට ඔයා 2.1 මුදල් කියලා ලියලා 1545 ඒ හර පැත්තේ තීරුවල මෙන්න මෙතනට ලියන්න ඕනේ. මෙතන ලියන්න ඕනේ යටි. එතකොට දැන් එයාගේ විතර දෙද හැදෙනවා. ওই දක්වා කළා අවසන් වෙනවා. ඒ කියන්නේ අග්‍රමේ ප්‍රතිපූර්ණය බැලන්ස් කරලා හරියන්නේ නැහැ. ඒ අවසානයේ අග්‍රමේ ප්‍රතිපූර්ණය කිරීමත් දැන් කරලා ඉන්නවා. මේ ප්‍රතිපූර්ණය කියලා. මේ 1545 මෙතෙන් ලිව්වා කියන්නේ මොකද්ද කරේ? අග්‍රමේ ප්‍රතිපූර්ණය කළා. වියදම් කර මුදල් සමාන ගාණක් දුන්නා. මේ ටික ඔක්කොම කරේ හර පැත්තේ. ඊට පස්සේ මෙන්න මේ විශ්ලේෂණ තීරු යටින් ලියන්න ඕනේ ලෙජරයට පිටපත් කළා කියලා. මේ හැම තීරුවකම එකතුව ලෙජර් ගිණුම් වලට අරන් යනවා. හැම තීරුවකම ලෙජර් ගිණුම් වලට අරන් යනවා.
කොහොමද අරන් යන්නේ? මම මේ සමස්තය ගැන කියලා දෙන්නේ. මම එකක් පෙන්නන්න. අරන් යන්නේ මෙහෙමයි. ගිනුම් ගහනවා. මම නිකන් තී ගිනුම් පෙන්නන්නම්. මේකට අනුව ගිනුම් මේකට අනුව ගිනුම් ගහන්න ඕනේ. විශ්ලේෂණ තීරු තුනට ගිනුම් 3යි. ලෙජරේ තියෙන සංඛ්‍යා තුනට ගිනුම් 3යි. ඔක්කොම ගිනුම් 6ක් ඕනේ ඔයාලට. ඔක්කොම ගිනුම් 6ක් ඕනේ. එහෙමයි කරන්නේ. හරි ගිනුම් 6ක් ඕනේ. මම ගිනුම් කිහිපයක් ඇන්දා. අද කනෙක්ෂන් අවුල් නේද? එක එකන තාමත් එනවා යනවායි. මම හිතන්නේ කට්ටිය අඩු වෙලා 53යි 60 ගාණක් හිටියා. කනෙක්ෂන් අවුල් ඉමැති කමන්නේ රෙකෝඩින් බැලුවේ හැකියි. ඔය වගේ හැමදේනම ආයෙත් රෙකෝඩින් එක අධ්‍යයනය කරන්න. හරි. ඔහොම ගිනුම් ගහලා අවසානයේ මොකක්ද දන්නද කරන්නේ? මේ හැම දැන් තැපැල් විදන් කියලා තියෙනවානේ. ඒ හැම එකකටම මේ තියෙන සාරාංශ මම දැන් ඔක්කොම කියලා දෙන්නේ මේක කරන්න ඕනේ විදිය. අනිත් දවසේ ගණන් කරද්දී තේරෙනවා ගැටලුවක් කරගන්න එපා වුණ තේරෙනවා ඒක. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ගණන් ගන්න. තැපැල් විදන් කියලා ගිනුමක් ගහනවා. මේ තීරුව. වෙන ගමන් විදන් කියලා ගිනුම ගහනවා. මේ තීරුව. වෙනත් විදන් කියලා ගිනුම ගහනවා. හරි? මැඩම් හරි මම මේ කරන එක පේනවනේ. තැපැල් විදන් කියලා මෙතන තියෙන හරියට යන්නේ මේ තැපැල් විදන් කියලා ගිනුම ගැහුවා මෙතන. ගමන් විදන් කියලා ගිනුම ගැහුවා. වෙනත් විදන් කියලා ගිනුම ගැහුවා. ලෙජරේ තියෙනවා. මෙතන මේ තියෙන මෙන්න මේ තියෙන ඒවට වෙන වෙනම ගිනුම ගන්නවා. මේ 200 සිරිමල්. සිරිමල් ගිනුම මේ 300 විදුලි බිල. පැහැදිලිනේ? මේ 600 ලී වඩු ගිනුම. හරි? ඕම ගිනුම් ගාලා අපි කරන්නේ මේ එකතුන් ටික තමයි දාන්නේ. මේ 80 සුළු මුදල් පොත බැරකලේ තැපැල් විදන් ගිනුම හර. කවදරද දිනේ දාන්නේ? 1.31. මෙය වෙන වෙනම ලියන්නේ නැහැ. එහෙනද මම දැන් කියන ටික? දැන් කියන ටික ඇහෙනවද කියන්නේ? දැන් කියන ටික ඇහෙනවද ඔයගොල්ලන්ට පැහැදිලිව? මැඩම් එහෙනම් right. එතකොට හරි. දැන් මේ සුළු මුදල් පොතේ ගණනේ ලෙජර් පිටපත් කරනකොට මේ එකතුව තමයි දාන්නේ. මේවා වෙන වෙනම දැම්මොත් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් සුළු මුදල් පොතේ හැදුවාම ලෙජර් කියන සාරාංශය. මේක මුදල් පොතේ ලියවන වෙන වෙනම ලියන්න වෙනවා. සුළු මුදල් පොතේ ලියුවාම මාසේ අවසානයේ එක සටහනයි යන්නේ. දෙක මේකේ සටහන් 100ක් ලිය පරිත්‍යාග කියලා ගිනුමක සිංගන්න වලට සිංගන්න 300ක් ආවත් ඔයා දාන්නේ අවසාන එකතු විතරයි. ඒ සවයි ගින්දේ ගිනුම් සාරාංශගත වෙනවා සුළු මුදල් පොතේ හැදුවා. මුදල් පොතේ ලියුවා නම් ලියන හැම සටහනක් ගානේ අනිත් ගිනුම් වල වෙන වෙනම දාන්න. සුළු මුදල් පොතේ එහෙම නෑ. සුළු මුදල් පොතේ අවසානයේ එකතු විතරයි ගිනුම් වල ගන්න. එහෙනම් මේ 80 තමයි මෙතන දාන්නේ. දිනේ දාලා මෙතන ලියන්නේ සුළු මුදල් කියලා. දිනේ මාසේ අවසාන දවසේ. එයා හරනේ සුළු මුදල් පොත බැර තැපැල් විදන් ගිනුම හරි. ඊළඟ ගමන් විදන් ගිනුමට දානවා 1.31 සුළු මුදල් කියලා කීයද දාන්නේ? මේ 200. දැන් පැහැදිලිනේ? වෙනත් විදන් ගිනුමට දානවා 1.31 සුළු මුදල් කියලා මේ 75. හරිද? ඊළඟට ලෙජරේ තියෙන ඒවා දාන හැටි අහගන්න. ඕ ළමයි වරද්ද ගන්න ඉන්නේ තැන් වලින් ඈ. ලෙජරේ තියෙන ටික දාන්නේ. ලෙජරේ තියෙන සිරිමල්නේ. සිරිමල්ගේ මේ 200 දා මෙතන එකතුව දාන්න බෑ. ඒකට තේරෙන්නේ. මොකද ලෙජරේ ඇතුලේ ගිනුම් කීපයක්ම තියෙන්නේ. එතකොට මේකේ කවදාකවත් එකතුව කොහොමදක්වත් යන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඔයා දාන්න ඕනේ වෙන වෙනමයි. සිරිමල් එක කරපු ගන්න දෙන සිරිමල් ගිනුමට දාන්න ඕනේ 1.31 කියන දිනේ දාන්න බෑ. මොකද ඒක එකතුවක් නෙමෙයිනේ දාන්නේ. ඒක එකතුවක් නෙමෙයි දාන්නේ. ඔයා අනිවාර්යයෙන් මෙතනදි කරන්න ඕනේ සිරිමල් එක ගණ දෙනු කරපු දිනේටයි ඒක දාන්නේ. ඒ කියන්නේ මේ තියෙන සිරිමල්නේ. මේ තියෙන සිරිමල්ගේ ගණ දෙනු. ඕකනේ සිරිමල්ගේ ගණ දෙනු. එතකොට ඔයාලට පේනවා සිරිමල් එක ගණ දෙනු කියලා 1.25 කියලා. එහෙනම් ළමයි මේ සුළු මුදල් පොත වරදින්නේ ඔන්න ඔය තැන්වලදී. ළමයිට අමතක වෙලා එයා දාන්නේ 1.31 1.30 මේ ලෙජරේ තියෙන කිසිවක් මේ එකතු තනිත එකතු ගත්තේ නැහැ නේද එතන එකතු ගන්න ඒවා විතරයි ඔයාලට පුළුවන් ඒ ගණන් වලට දාන්න
මේක එකතුව ගන්නෙ නැහැ. එහෙනම් ඔයා සිරිමල්ට 200 දාන්නේ ඒ ගනුදෙනුව කරපු දවසට 1.25 සුළු මුදල් කියලා ලියලා. ඔයා විදුලි බිල දාන්නේ 1.28 සුළු මුදල් කියලා ලියලා තමයි ඔයා 300 ලියන්නේ. ඔයා ලී බඩු ගිණුමේ දාන්නේ 1.28 සුළු මුදල් කියලා අපි කියලා 600. දැන් පැහැදිලිද? කරපු දේ පැහැදිලිද? ඔච්චර තමයි සුළු මුදල් පොත කියලා ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ. ඔච්චර තමයි කරන්න තියෙන්නේ. දැන් තියෙන අභ්‍යාසයට ඔය ගැටලු තියෙන දේ දැන් වෙනස් ක්‍රම එනවා. ඒක තේරුම් ගන්න විතරයි. සාමාන්‍යයෙන් කරන්න ඔය ටික කියන එක තමයි මම ඔයාලට පැහැදිලි කරේ.